නවමු නැම්මකින් යුතුව ජනතාවට ප්‍රේක්ෂකයන් වෙත මේ දහම සම්ප්‍රේෂණය කිරීමේ අරමුණ සාක්ෂාත් කරන කාලවකවානුවක් බවට මේ කාලේ පත් වෙලා තිබෙනවා. සිතකය සුවපත් කරන නාලිකාව. ඒ වගේම ධර්මය දකින නාලිකාව. පවුලේ බුද්ධ භාෂිතය ගෙන එන නාලිකාව. ඒ වගේම තුන් දොරම නිවා සනහන නාලිකාව. මෙවැනි තේමා පාඨයන් යොදා ගනිමින් මෙවැනි අදහස් යොදා ගනිමින් නවමු ආරකින් දහමේ සැබෑ අරුත ජනගත කරන්නට ලෝකයේ සිටින සදහැවත් බෞද්ධ ඔබ වෙත ගෙන එන්නට කොළඹ ටෙලිවිෂන් ඔස්සේ අප උත්සාහ කරන කාලවකවානුවකයි මේ ඉන්නේ. ඒ නිසාම දහමේ සැබෑ අරුත කොහොමද දහම අපේ ජීවිතවලට අදාළ කරගත යුත්තේ කියන කාරණාව පිළිබඳ වෙනස් අයුරකින් සැබෑ අරුතෙන් සිතන්නට පොළඹවන වැඩසටහන් අපි ආරම්භ කරනවා. අද එහි අලුත් පියවරක් තබන්නට තමයි අපි සූදානම් වෙන්නේ. ඔබ අපේ పూర్ව ප්‍රචාරක පටවලින් දකින්න ඇති. කෙලිස් ගින්නෙන් දැවි තැවෙන සිත් මෙත් සිතින් නිවාසනහන්නට අප සූදානම් වෙන්නේ මෙත්තාවලෝකනය වැඩසටහන ආරම්භ කරන්න. මේ කෙලිස් ගින්නෙන් දැවි තැවෙන සිත් මොනවද? මේ සිත් මෙත් සිසිලෙන් නිවාසනහන්නේ කොහොමද කියන කාරණාව ඔබට එකපාරට අපට කියා දෙන්න පුළුවන් කමක් නැහැ. මේ පිළිබඳ වත්මන් සමාජයේ අධ්‍යතන සමාජයේ තිබෙන පසුබිම පිළිබඳ හඳුනාගෙන කොහොමද ඔබ මේ සමාජයට මුහුණ දෙන්න, සමාජයේ ගැටලු ප්‍රශ්නවලට මුහුණ දෙන්න මෙත්සිත උපයෝගී කරගන්නේ කොහොමද කියන කාරණාව අපි අද දවසේ කතා බහ කරන්න සූදානම් මෙත්තාවලෝකනයෙන්. ඔබ දන්නවා කොළඹ ටෙලිවිෂන් අපේ ආයතනයේ ගෞරවනීය අනුශාසක ඒ වගේම මෙත් ශ්‍රී සදහම් පදනමේ ප්‍රධාන අනුශාසක හොරණ දිකේනපුර සීලසුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප නායක ස්වාමින් වහන්සේ තමයි අද දවසේ අපේ මේ වැඩසටහනට සහභාගී වෙන්නේ. උන්වහන්සේ ඊටාම নমස්කාර පෙරදරිව අප පිළිගනු ලබනවා අපේ වැඩසටහනට. අපේ වැඩසටහනේ නම තමයි මෙත්තාවලෝකනය. කොහොමද අපේ සිත් මෙතින් පුරවා ගන්නේ? ටිකක් හැරිලා බලන්න වර්තමාන සමාජයේ දිහා. අපි හැම කෙනෙක්ම අපි දකින හැම කෙනෙක්ම ඒ වගේම අප අතර ගැවසෙන හැම කෙනෙක්ම ඉන්නේ ද්වේෂ සහගත සිතින්. අපි රූපවාහිනිය ගුවන් විදුලි ආදී මාධ්‍ය භාවිත කරද්දී අපිට දකින්නට අහන්නට ලැබෙන දෙයක් තමයි මේ හැම දෙයකින්ම වපුරවන්නේ ද්වේෂය. ඇතැම් විට අපි දහම් සාකච්ඡාවලට සවන් දෙනවා නරඹනවා. ඒ වයින් පවා ඇතැම් වෙලාවට ද්වේෂය අවුස්සන සුළු හැඟීම් ජනිත වන අවස්ථාවක් නැතුවාම නෙමෙයි. ඒ නිසා මේ ද්වේෂයෙන් තොරව මිත්‍යා මතවාදයේ එල්බගෙන සිටින අපි කොහොමද මෙතින් ලෝකයේ දකින්න කියන කාරණාව පිළිබඳ අද ඉඳන් අපි කතා කරනවා. අපේ නායක හාමුදුරුවනේ ඇත්තටම අපේ වැඩසටහනේ නම මෙත්තාවලෝකනය. අපි කොහොමද මෙත්තාවලෝකනය කරන්නේ? හැමදෙනාටම තිරුවසන් ප්‍රාර්ථනා කරනවා. ඇත්තම අමිල මෙත්තාවලෝකනය මම කියන්නේ ලෝකයාටම මෛත්‍රිය පැතිර වේ. බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය පතුරවන ක්‍රම දෙකක් අපිට පෙන්නනවා. මේක අනුරුද්ධ සූත්‍රයේ සඳහන් වෙනවා. එකක් තමයි අපි ප්‍රමාණයක් අරගෙන ප්‍රමාණ වශයෙන් මෛත්‍රිය වඩන්න කියන්නේ. හැබැයි කොහොම මෛත්‍රිය කරලා දැන් මිනිස්සු වැඩිපුර මාත්‍රේ කරන්නේ තමන්ටනේ. ඒ නිසා අත්තාන උපමාකත්තා තමා උපමා කරගෙන මෛත්‍රිය වඩන්නේ. දැන් අපි කාට හරි බණිනකොට හිතන්න ඕනේ තමන් කැමති තමන්ට කවුරු හරි බණිනවනේ. හිත රිදෙනවනේ. අපිට බනිනවට ගහනවට අපිට නිନ୍ଦා අපහාස කරනවට කවුරුත් කැමති නෑ. ඒ නිසා අත්තාන උපමාවක් තමා උපමා කරගෙන ඉස්සල්ලා මේ ප්‍රමාණයක් අරගෙන ප්‍රමාණ වශයෙන් මෛත්‍රී කරනවා. ඒක කියන්නේ මහත්කත චේතෝ විමුක්තිය. ඒ ප්‍රමාණය විශාල කරලා ලෝකයාට තමන් ආදරේ යම්සේද ඒ විදිහට ලෝකයාට මෛත්‍රිය පතුරවන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දිසා වශයෙන් මෛත්‍රී වඩන හැටි පෙන්නනවා. එහෙමයි. එතනදී පටන් ගන්න තමන්ගේ. ඒ කියන්නේ දැන් ඒකට හේතුව තමයි අපි මේ ලෝකේ අපි මොනවා කතා කරන්නේ. කොච්චර මොන විදිහට කතා කරන්නේ. තමන්ට තමයි වැඩිපුර ආදරේ. තමන්ගේ දියුණුව, තමන්ගේ සැපය, තමන්ගේ යහපත, තමන්ගේ සුභසිද්ධිය තමයි ලෝකයා හිතන්නේ. ඒ නිසා තමන් ගැන හිතන්නේ යම්සේද ඒ විදිහට දිසා වශයෙන් හිතන්න කියනවා. මේ උතුරු දිශාවේ ඉන්න සියලු සත්ත්වයෝ මම වගේම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.
වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා. මෙහෙම හිතාගෙන දිශා වශයෙන් උතුරු දිශාව, උතුරු අනු දිශාව, නැගෙනහිර අනු දිශාව, දකුණු දිශාව, දකුණු අනු දිශාව, බටහිර දිශාව, බටහිර අනු දිශාව, ඊළඟට උඩ දිශාව, යට දිශාව. යටින් අපායවල වලට නම් මෛත්‍රී වඩන්න කියන්නේ පොළොව ඇතුළු ඇසුරු කරගෙන තිරිසන් අපාය, පොළොව හාරන්න කොච්චර සත්වෙයිද? ඒ හැම සත්වෙකුම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝම සුවපත් වේ. ඒ අරින්න දැන් සමහර වෙලාවට පුළුවන් දැන් ඔය මෛත්‍රී වඩන වෙනම පස්සේ කාලේ ආපු ක්‍රම තියෙනවා. ඒවා තුල තමයි ඉස්සෙල්ලා හිතයිසි අයට මෛත්‍රී කරලා ඉන්න ඕනේ. ඊළඟට තරහකාරයන් පස්සේ කරන්න ඕනේ. මෙහෙමයි කියන. හැබැයි බුදුහාමුදුරන්ගේ දේශනාවේ අර අප්‍රමාණ චේතෝ විමුක්තිය, මහකත චේතෝ විමුක්තිය කියන ක්‍රම දෙක තමයි ප්‍රධාන වශයෙන් පෙන්නන්නේ. එතනදී පුද්ගලයන් වර්ග කරන්නේ වෙන විදිහකට. දැන් කරණීයමිත සූත්‍රය ගත්තාම බුදුහාමුදුරුවෝ පෙන්නනවා දීඝාව, දීර්ඝ ශරීර ඇති සත්‍යය, මහන්තාව, මහත ශරීර ඇති සත්‍යය, මජ්ක්‍ධිමාව, මේ මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්‍යය ඉන්නවා. රස්ස, කුඩා සත්‍යය ඉන්නවා. අනුක කියන්නේ ඇහැට පේන්නේ නැහැ. බලන්න බුදුහාමුදුරුවෝගේ මෛත්‍රියනේ. කියන්නේ ඇහැට නොපෙනෙන සියුම් සත්‍යය ඉන්නවා. අද අපි ඔබ හොයන්නේ අන්වීක්ෂයෙන් බලන්න. එතකොට අද අපි කියන ඇත්තනේ එහෙනම් මෙහෙම ඉන්නවනේ කියන. අන්වීක්ෂයෙන් බලන්න. හැබැයි එදා බුදුරජාණන් වහන්සේ දිවසින් දැක් අපේ පිය විහාරට නොපෙනෙන සියුම් සත්තුයි. ඒ අයටත් මෛත්‍රී වඩනවා. අනුක තූලාවා කියන වටකුරු හැඩයෙන් යුක්ත සත්තුයි. දිඨාවායේ වද්දිඨා දැකලා තියෙන සත්තු වගේ ජීවිතේට නොදකපු සත්තු. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මේ සියලු සත්වයෝ සුවපත් වේවා. දැන් හිතන්න මේ සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෙහෙම මෙත්සිත වඩන්න උගන්වපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපි ගත්තාම අර ඔබතුමා සඳහන් කරා වගේ අපිට දැන් සාමාන්‍යයෙන් අපිට සමාජය තුළ පේනවා දේශපාලන සාකච්ඡාවක් අහන්න දැන් මිනිස්සු වැඩ ඇරිලා ඇවිල්ලා හවසට ටීවී එක දාගන්න යම් සැනසීමකදී උදේ ඉඳන් හවස් වෙනකන් ලොකු සටනක් ජීවිත අරගලයක් මිනිස්සු. හවස ඇවිල්ලා ඉතින් අපි කොච්චර මිනිස්සුන්ට කිව්වත් ඕවා බලන්න එපා කියලා සමහර මිනිස්සුන්ට ටෙලි නාට්‍යයක් බලලා හිත සංසිඳව ගන්නවා. මේ මිනිස්සුගේ මානසික ඒ තියෙන ප්‍රශ්න බලලා සුළු තෘප්තියක් ලබනවා. හැබැයි ධර්මයේ වටිනාකම තේරුම් ගත්ත කෙනා ඊට එහා ගිහිල්ලා ධර්මය අල්ල ගන්නවා. මේකෙන් නෙමෙයි සැනසීම කියන්නේ. හැබැයි ටෙලි නාට්‍යය දිහා බලන්න. ඒක තුළ ඒක බලාගෙන ඉන්නකොට මිනිස්සුන්ගේ රාග, ద్వේෂ, මෝහ නෙමෙයි ඇවිස්සෙන්නේ. ඒ තුල ඉන්න දුෂ්ට චරිතයට මිනිස්සු හිතෙන් වෛර කරනවා නේ. හිතෙන් හිතනකොට මෙහෙම වෙන්න ඕන හොඳ වෙලේ ගහපු හිතෙන් හිතනවනේ. එතකොට ඒ ටෙලි නාට්‍යයක් ඔස්සේ මිනිස්සුන්ගේ රාග, ద్వේෂ, මෝහ වර්ධනය වෙනවා මිසක් සංසිඳීමක් නෙමෙයි වෙන්නේ. ඊළඟට මිනිස්සු හිත රැයට බලන්න පටන් ගන්නවා දේශපාලන සාකච්ඡා. ඒවා තුලත් බලාගෙන ඉන්නකොට දැන් මිනිස්සුන්ට යහපත රට දියුණු කරන හැටි, සමාජය හදන හැටි, තමන්ගේ ප්‍රතිපත්ති නෙමෙයි වැඩිපුරම ද්වේෂය, වෛරය වපුරලා මිනිස්සු නින්දට යන්නේ පුදුම ද්වේෂයකින්. හිතෙන් බැන. එතකොට මිනිස්සුන්ට සැප නින්දක් නෑ කවදා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ කරණීයමිත සූත්‍රයේ වගේම මෙත්තානිසංස සූත්‍රය කියලා තියෙනවා මෛත්‍රී ආනිසංස 11. පළවෙනිම දේ තමයි මෛත්‍රිය හිතේ පතුරවගත්ත කෙනාට, හිතේ පුරවගත්ත කෙනාට සැපසේ නිින්ද යනවා. දැන් බලන්න මිනිස්සුන්ට නිින්දක් නැහැ මේ වැඩිපුර නිදිපෙති හොයනවා. වෛද්‍යවරු හම්බෙන්න යන උපදෙස් ගන්න යනවා. නිින්ද යන්නේ නැහැ කියනවා. එතකොට කොච්චර උපක්‍රම හොයනවද? ඒකට හේතුව අර හිතේ තියෙන විසිරීම, ද්වේෂය, වෛරය, තරහව, කේන්තිය ඒවා එක එක පැත්තෙන් මතුවෙන්න පුළුවන්. ඊළඟට සුඛම් පටිභුජ්ජති. ප්‍රබෝධමත් අවදි වෙන්නත් මෛත්‍රී වඩන්න කියනවා. දැන් සැප නිින්දක් නැත්නම් ආයි ප්‍රබෝධමත් අවදි වීමක් නැහැ. නැගිටිනකොටත් මුළු ඇඟම ගහලා දාලා වගේ. ඊට පස්සේ ඇඟ පතරින් දෙනවා. දැන් බලන්න සමහර නැගිට්ටට පස්සේ ඔය අර පිටිය වදිනවා ගිහිල්ලා ආයි මේ පිටිය වදිනවානේ. මූණ හොද ගන්න ගියත් මූණ පොඩි කරනවා. දත් මදින්න පුරුදු හොයා ගන්න බෑ. ඊට පස්සේ තේ එකක් බීලා පොඩ්ඩක් කොටුවක වාඩි වෙලා ඉඳලා ගොඩාක් වෙලා යනවා. ඇඟට සාමාන්‍ය පණක් එන්නේ. නැගිට්ටට පස්සේ පණ නැහැ කියලා සමහරවිට නැගිටින්න බෑ. දැන් කම්මැලි ඇඟට පණ නැහැ. හැබැයි මෛත්‍රී භාවනාව වඩන කෙනා ප්‍රබෝධමත් සුඛම් පටිභුජ්ජති. ප්‍රබෝධමත් සැපසේ අවදි වෙනවා. ඒ විතරක් නෙමෙයි ඉන්න පාපකම් සුපිනම් පස්සති පව්කාර හීනවත් දකින්නේ කියන්නේ. එතකොට බලන්න අර මෛත්‍රී සිතුවිලි හිතන, මෛත්‍රී වචන කතා කරන, මෛත්‍රී සහගතව ක්‍රියා කරන කෙනා හීනකින්වත් පව්කාර හීනයක්වත් දකින්නේ නැහැ කියන්නේ. කොච්චර නිින්ද තුල ආරක්ෂා වෙනවද?
ඒ නිසා මෛත්‍රිය කියන එක මහා පුදුම දෙයක්. මම හිතන්නේ අපි මේ සදහම් විකාශයේ ඔස්සේ මෙත්තාවලෝකනේ අපි මේ වැඩසටහන් ඔස්සේ ඔබව අපි නොසිතන පැත්තකින් අපි කොහොමද අමාරුම තැනදී මෛත්‍රිය වඩන්නේ. අපිට අමාරුම තැන් තියෙනවානේ. සමහරව හිතනවා එහෙම බෑ. මේක මෛත්‍රියෙන් බේර ගන්න බැරි ඒවා. මෛත්‍රී කරන්න පුළුවන් ඒවා තියෙනවා, බැරි ඒවා තියෙනවා. මේවා එහෙම බෑ. මේවා සටන් කරන්න ඕනේ. එහෙම කීවේ නැත්නම් හරියන්නේ. එහෙම හිතනවන්නේ ඒ පහර ගහන්න ඕන තැනට පහර ගහන්න ඕනේ. බනින්න ඕන තැන බනින්න ඕනේ. සැරෙන් ඉන්න ඕන තැන සැරෙන් ඉන්න ඕනේ. එයාට එහෙම කීවේ නැත්නම් හරියන්නේ. හැබැයි අපි ධර්මයේ තුලින් ඔබට වෙනත් පැත්තකින් හිතලා හිත හදාගන්න පුළුවන් පැත්තක් වෙන මම ඔබට ලස්සන කතාවක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මේක තියෙන මජ්ක්‍ධිම නිකායේ කතචූපම සූත්‍රය කියලා. එහෙමයි. මේ කතචූපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නන අමාරුම අවස්ථාව මෛත්‍රී වඩන. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන මහණෙනි යම් කෙනෙක් තමන්ව අල්ලගෙන ගිහලා ඉස්සර දැකලා තියෙනවද දන්නේ අර ලීරනවා දැන් නම් මැෂින් එක. ඉස්සර අර උඩ කඳන් දාලා ඉවරලා උඩ එක්කෙනෙක් ඉන්නවා යට එක්කෙනෙක් ඉන්න දෙපැත්ත ලීරනවානේ. එතකොට තමන්ව අල්ලගෙන ගිහිල්ලා මේ විදිහට අර ලීරනවා වගේ අතපය කපනවා. කට්ටිය. අපි හිතමු හතුරු ටිකක් තමන්ව අල්ලගෙන ගිහිල්ලා අතපය වෙන් කරනවා. එතකොට දැන් තමන්ගේ අත් දෙකක් කපලා කකුල් දෙකක් කපනකොට හිතෙනවනේ මගේ අතපය කපනවා නේද කියලා හිතුනොත් ඒ මොහොතේම හිතන්න කියනවා මට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තුළ පිළිපදින්න බැරි වුණා. මගේ හිතට ද්වේෂයක් ඇති වුණා. මං බුද්ධ අනුශාසනාව තුළ පිළිපද ගන්න බැරි වුණා නේද කියලා තමන් ඒ වෙලාවේ ලැජ්ජාවටපත් වෙන්න කියනවා. ඒතර කොහොම මෛත්‍රියද දෙන්නන්නේ? يعني තමන්ගේ අතපය කපනකොට ඒ මොහොතේ ඒ අය ගැන හරි ද්වේෂයක් ඇති වුණොත් තමන් පරාදයි කියනවා. ඒ නිසා අපිට මෛත්‍රියට සීමා නැහැ. අපිනේ කියන්නේ ඉවසීමේ සීමාවක්. ඒ අපි දාගත්තේ වන්නේ. හැබැයි පස්සේ යාම කියනවා අනේ තව ටිකක් ඉවසුවා නම් මම මේ අමාරු වැටෙන්නේ නැහැ. මොකද අපි දකිනවා අපි ගොඩාක් බන්ධනාගාරවල නොයේක් තැන්වල සමාජයේ නොයේක් පිරිසත් එක්ක අපි බණ කියනවා භාවනා වැඩසටහන් කරනවා නොයෙක් මිනිස්සු අපි මුණ ගැහෙන්නවා කතා කරනවා ඒ සමාජය ඇසුරු කරනකොට අපිට පේනවා ඕන්ගේ ප්‍රශ්නවල ජීවිතේම විදෝන පොඩි තැනක ඉවසන්න බැරි වීමේ හේතුව මුළු ජීවිත කාලෙම විදෝන සමහර දරුවෝ අපිට දැන් මම පෞද්ගලික දවස්වල වැලිකඩ බන්ධනාගාරේ බණ කරා ඊට පස්සේ සමහර මම හිතන්නේ ගෙවල් වලට ලියලා දීලා වෙන්නදී මට ආපු ලියුම් තියෙන බණහන සමහර දරුවෝ පොඩි මූණු දැක්කට පස්සේ හරි පොඩි දරුවෝ කියන්නේ අවුරුදු 20 21 22 වගේ තරුණ වයස් සමහර පූස් පැටවගේ යාළු වෙලා හිටපු පෙම්වතියට කවුරු හරි මොනවා හරි කිව්වා කියලා දීලා පිහින් යනවා අද ජීවිතාන්තයට එක එල්ලුම් ගහන්න බලන්න පොඩි තැන ජීවිතේ පුංචි තැනකින් වරදින්න පුළුවන් මුළු ජීවිතේම විනාශ වෙලා ඒ නිසා ද්වේෂය කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නේ මහණෙනි මේ තමන්ගේම හිත ඇතුලේ හටගන්න තමන්ව විනාශ කරන හතුරා. ඒක හරියට යකඩේක හටගන්න මලකට යකඩේ විනාශ කරනවා. දැන් හිතන්න යකඩේ විනාශ වෙන්නේ යකඩේ ඇතුලෙන්මනේ යකඩේ විනාශ වෙන්නේ කාගෙන එහෙමයි. ඒ වගේ තමන්ගේ හිතේ ඇති වෙන මේක එක එක ස්වරූපයෙන් ශාසනීය පැත්තෙන් එන්න පුළුවන්. බුද්ධ ශාසනය වෙනුවෙන් මම මෙහෙම කරන්නේ. බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මරාගෙන මැරෙනවා. එහෙම චරිතක් තියෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මම මෙහෙම කරන්නේ. ඒක ධර්මයේ නෙමෙයි. බුදුහාමුදුරුවෝ වෙන්නේ මහණෙනි. දැන් උන්වහන්සේට කවුරු හරි ගරහ කරනකොට යාගෙන වෛරයක් ඇති වුණොත් එතකොටත් හිතන්න කියනවා මට බුදුහාමුදුරුවෝගේ අනුශාසනාව තුළ පිළිපදින්න බැරි වුණා නේද? මගේ හිතට ද්වේෂය ඇති වුණා නේද? ඒ නිසා මෛත්‍රියෙන් අපිට ජය ගන්න පුළුවන් දේවල් තියෙනවා. හැබැයි අමාරුයි කියලා හිතේ. ඔය හාමුදුරුවෝ ඔහොම කීවට කොහෙද ඕවා කරන්නේ? අද කාලේ එහෙම බෑ. ඒ බුදුහාමුදුරන්ගේ කාලේ. අද කාලේ ඔහොම කියලා බෑ. ඔක සැරෙන් කියන්නේ. ඔහොම හිතනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අකාලිකයි. එදත් අදත් හෙටට. ඒ නිසා අපි මෛත්‍රී සාගත ලෝකේ දකින්න ඇති මම හිතන්නේ අපි මේ වැඩසටහන ඔස්සේ ටික ටික ඔබට කියලා දෙන්න උත්සාහයක් ගන්න. එහෙමයි අපි හමුරුනේ. ද්වේෂයෙන් තොරව මෛත්‍රී සහගත සිතින් කොහොමද ලෝකයේ දෙස බලන්නේ? අපේ ජීවිත, අපේ ආධ්‍යාත්මය සුවපත් කරන්න කියන කාරණාව අපි මෙත්තාවලෝකණය මේ වැඩසටහනේ අද සමාරම්භය වුණත් අපි ඉදිරියට පෙලින් පෙළ මේ පිළිබඳව කතා බහ කරන්න සූදානම්. අපේ හාමුදුරුවෝ ඊටාම අපූර්ව
උපදේශනාත්මක ආරම්භයක් ප්‍රවේශයක් ලබා දුන්න අපේ වැඩසටහනට. ඇත්තටම වත්මන් සමාජය තුළ අධ්‍යයන සමාජය තුළ අපි කොයිතරම් කාර්යබහුල වුණත් ඒ කාර්යබහුල රටාව තුළ අපි කොයිතරම් දේශ සහගතව වැඩ කළත් හැබැයි නිවැරදි මාර්ගයේ ඒ නොවේ. ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ලොව දකින්නට පුළුවන් නම් එයයි ඊටාම වටින්නේ කියලා. ඔබ හිතන්න පුළුවන් මේක කොහොමද අපි කරන්නේ? එකපාරට මේක අපි කොහොමද අපේ ජීවිතවලට අදාළ කරගන්නේ කියලා. බුදුන් වහන්සේගේ දේශනාව තුළ සියලු සත්වයෝ කියලා මෙත් වඩද්දී අපිත් ඒ කොටසට අයිති වෙනවා. මේ ඇත්තටම අපි හාමුදුරනේ කොහොමද දැන් මෙත් අවලෝකනය කරන්න නම් නැත්නම් මෙතින් ලෝකේ දකින්න නම් අපි මෙත්සිත ඇති කරගන්න ඕන. අපේ මෙත්සිත වර්ධනය කරගන්න ඕන. මම හිතන්නේ මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඇත්තටම අපේ හිත සංසාරේ දැන් අපේ විඥානේ අපි සසරේ ඉපදී යන්නේ අකුසල මූලයන්ගෙන් හටගත්ත හිතක් නිසා. එහෙම. කුසල මූලයන්ගෙන් හටගත්ත විඥානයක් එක්ක සසරේ ගමන් කරනවා නෙමෙයි. හිත තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ. අපේ හිත අභ්‍යන්තරේ දීර්ඝ සංසාර ගමනක මේ පැටලි ආපු අවිද්‍යාවත් තණ්හාවත් එක්ක බැඳිච්ච රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය මේවා අනුසය ධර්ම හැටියට. දැන් සමහරවිට ඔබට මේ වැඩසටහන අහනකොට, මෛත්‍රිය ගැන ඇහෙනකොට, බුද්ධ දේශනා අහනකොට ඔබට හිතෙන්න පුළුවන් අනේ ඇත්තනේ මෛත්‍රිය Tamanටත් හිතෙන්න පුළුවන්. හැබැයි ඔය හිත අභ්‍යන්තරේ හොයන්න බෑ. දැන් මෛත්‍රී වඩනකොට හොයන්නවත් බෑ. කොහෙද මේවා තියෙන්නේ කියලා. හිත අභ්‍යන්තරේ තියෙනවා රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය තියෙනවා. යටපත් වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒවා අපිට මේ භාවනා කරලා මෛත්‍රී වඩලා යටපත් කරගෙනම ඉන්න පුළුවන්. සම්පූර්ණ ප්‍රහාණය වෙන්නේ නම් අනාගාමී වෙන්න. ඒක ආශ්‍රවයක් හැටියට ප්‍රහාණය වෙනවා. අනාගාමී කෙනාට තමයි කාමරාග පටිඝ සංයෝජනයක් හැටියට ප්‍රහාණය වෙන්නේ. එතනින් මෙහා අපිට භාවනා කරලා වීරියෙන් උත්සාහයෙන් හිත දමනය කරගෙන ධර්මයේ සිහි කරගෙන අපාය බය සිහි කරගෙන මෛත්‍රිය පතරවන්න පුළුවන්. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බෝසත් ජීවිතවල ලස්සන සිදුවීමක් තියෙනවා මේ. ඒක තියෙන්නේ ශාන්තිවාදී තාපසය. අපේ බෝසතාණන් වහන්සේ ඒක ආත්මයක් තමයි ශාන්තිවාදී කියලා තාපසයෙක් කියලා හිටියා. ඒ කාලේ කලාපු තමයි රජුරුවන්ගේ නම. බොහෝම දුෂ්ට මේ වේබදු රජෙක්. මේ රජුරෝ දවසක් අන්තපුරේ ඉන්න විසෝරු ටිකක් අරගෙන බීලා මත් වෙලා උයනට ගියා විනෝද වෙන්න. ඒ උයනට එනවා අහසින් එනවා භාවනා කරන්න තාපසය. තාපසය තමයි අපේ බෝසතාණන් වහන්සේ. මේ තාපසයන් වහන්සේ ගහක් යට හොඳට මෛත්‍රියමයි වඩන්නේ. මෛත්‍රී සමාධිය වඩන්නේ. රජුරෝ අර අන්තපුරේ විසෝරු එක්ක විහිළු තහළු කර උසුළු විසුළු කර දැන් පංචකාමයන්ගේ සතුට වෙවි හිටියා. මත් වෙලා හිටපු නිසා එක දේවියකගේ ඔඩොක්කුවේ ඔළුව තියාගත්තා. එහෙම රජුරවන්ට නිින්ද ගියා. අනිත් විසෝවරු බැලුවා රජුරවන්ට නිින්ද ගිහිල්ලා. ඒ වෙලාවේ අනිත් අය මොකද කරේ? හිමින් නැගිටලා ඇවිදගෙන උයනේ බල යනකොට ගහක් යට තාපසෙක් භාවනා කරන ශාන්තිවාදී තාපසයා. විසෝවරු හරි ආසයි ගිහිල්ලා අනේ බණ ටිකක් අහන්න. තාපසයා ළඟට ගිහිල්ලා වැඳලා ඉස්සරහා වාඩි වෙලා අනේ අපිට ඔබතුමා පුරුදු කරන මේ ධර්මයේ කියලා දෙන්න කියලා. ඉතින් මෛත්‍රිය ගැන කියනවා. දැන් අර එක දේවියගේ ඔඩොක්කුවේ නෙමෙයි. දේවිය බැලුවා මේ අනිත් කාන්තාපුර විසවරු ඔක්කොම ගිහිල්ලා මං විතරක් මේ මොකද රජුරෝ ඔඩොක්කුවේ තියාගෙන ඉන්නේ. එකපාරට කකුල ගස්සලා නිකන් නැගිට්ටේකෝ. රජුරෝ බය වෙලා වගේ ඇහැරලා බලනකොට නැහැ. ඊට පස්සේ අපෝ කො මේ කන්නේ රජුරවට නිින්ද යනකම් හිටියේ කි. අන්න නිින්ද ගියාට පස්සේ ගිහිල්ලා අර තාපසයෙක්ට පේනවා දැව උසුළු විසුළු කර ඉන්නේ නැහැ. රජුරවට කේන්ති ගියා. ඒ වෙලාවේ රජුරවන්ට මේ කේන්ති ගියාට පස්සේ රජුරෝ කේන්තියෙන් අර වදකයන්ට කියනවා ඔය තාපසය වැදගෙන වරයෝ කියලා. දැන් ශාන්තිවාදී තාපසය අල්ලගෙන ගෙනල්ලා කස පහර දෙන්න කියනවා. දැන් කසෙන් ගහනකොට එකපාරක් නෙමෙයි කස පහර දහසක් දෙනවා. ගහනවා කොන්ද පුපුරන්න ගහනවා. ඒ ගහලා අහනවා ඉස්සෙල්ලා ඇහුවා මොන වගේ අදහස් මං ශාන්තිවාදීක මම මෛත්‍රී වඩන කෙනෙක් කියනවා. ඉවසන කෙනෙක් කියනවා. ඒ ඉවසන ධර්මයයි කියව මම මේ කියලා දුන්නා. ඊට පස්සේ ඔබ ඉවසීම බලන්න කියලා කේන්ති ගිහිල්ලා ගැස්සෙව්වා. අර කසෙන් ගහනකොට ඒ රජුරවන්ටවත් කසෙන් ගහන අයටවත් ද්වේෂ හිතක්වත් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. රජුරවන්ට මෛත්‍රී කරනවා. දැන් කසෙන් ගහලා බිම ඇදගෙන වැටලා කොන්ද පුපුරලා ලේ ගලන. රජුරු ඇවිල්ලා ළඟට ඇවිල්ලා ඇහුවා hina වෙලා දැන් දුෂ්ට කජානේ. hina වෙලා ඇහුවා තාමත් ඔබට ওই මෛත්‍රිය තියෙනවද? තාමත් ඉවසනවද?
ඊට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ කියන අනේ රජු සුවපත් වේ. මට මේ කසෙන් පහර ගහපු අය සුවපත් වේ. මේ හැමෝම සුවපත්. කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා වදකයන්ට කිව්වා අතක් කපන්න කිව්වා. අත කපන්න කිව්වා. අල්ලගෙන පන පිටින් අල්ලගෙන අත කපල වෙන් කරා. ලේ ගලන. දැන් බිම දාපු අර කපපු අත පෑගු ඇවිල්ලා. පාගලව තාමත් ඔබ ඉවසනවා. ඒ දුකට අනේ රජතුමා සුවපත් වේවා. මගේ මේ අත කපපු අය මේ හැමෝම සුවපත් වේවා. කේන්ති ගිහිල්ලා කිව්වා කපන්න කිව්වා ඊළඟ අත. අනිත් අතත් කැපුවා. ඊළඟට කකුලකුත් කැපුවා. ඊළඟ කකුල් දෙකයි අත් දෙකයි හතරම කැපුවා. දැන් නිකන් හිතාගන්නේ බෝසතාණන් වහන්සේ අත් දෙකක් කපලා කකුල් දෙකක් කපලා ලේ කුඩේ වැතිරිලා මෛත්‍රී වල පුළුවන්ද හිතාගන්න නේ? ඒත් මෛත්‍රී සිතුවිල්ලකින්වත් හිතට එන්න දෙන්නේ. ඒ වෙලාවේ මේ දුෂ්ට රජුරු ඇවිල්ලා පපුව පෑගුවා. පාගල ඇහුවා තාමත් ඔබ මෛත්‍රී වඩනවද? අනේ දැන් මේ කතා කරගන්න බෑ. අමාරුවෙන් කියන අනේ රජුරු සූපත් වේවා. රජුරු සූපත් වේවා. මේ සියලු දෙනා සූපත් වේවා. කීර්තිගේ දුෂ්ට රජා ඒ වෙලාවෙම හෙල්ලක් උලක් අරගෙන යන්න පපුවට. අන්තිමට පණ යනකොට අපේ බෝසතාණන් වහන්සේ හිතනවා මේ රජුරු සූපත් වේවා. සියලු දෙනාම සූපත් වේවා. මගේ මේ මෛත්‍රියෙන් අනාගතයේ අසංකේය ගණන් සත්‍යයන් සසර දුකින් එතර කරවන්න මට ලෝතුරා සම්බුද්ධ රාජ්‍යම ලැබේවා කියලා හේතු පණිය. බබලෝ පහළ වුණේ. එතකොට බලන්න කොහොම මෛත්‍රියක්ද කියලා නේ. එතකොට දැන් එහෙම මෛත්‍රිය පුරුදු කරපු ශාස්ත්‍රඥ වහන්සේ තමයි අපිට මේ මෛත්‍රිය ගැන සසරේ මෙහෙම පුරුදු කරගෙන ආවේ. පාරමී හැටියට, උපපාරමී හැටියට, පරමත්ත පාරමී හැටියට. එතකොට ඒ විදිහට ජීවිත පරිත්‍යාගයෙන් මෛත්‍රිය වෙනවා. එවැනි ශාස්ත්‍රූරයන්ගේ ශ්‍රාවකයෝ අපි දැන් වත්තේ වගේ. මේ ශ්‍රාවකයෝ නේ. එහෙමයි. ඒතකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන්නේ අපි එවැනි බුදු කෙනෙක්ගේ ශ්‍රාවකයෝ. ඒ නිසා අපේ ජීවිතය තුළ අපි අමාරුයි බෑ. හැබැයි බෑ කියලා හරි කොහොමද දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා. අමාරුයිනේ. ලේසි නෑනේ ඔළුව ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ. අඬා හරි ධර්ම මාර්ගය වඩන්න. අමාරුවෙන් හරි නිවන් මාර්ගය යන මෛත්‍රී වඩන්න. හිතට එන ද්වේෂය අමාරුවෙන් හරි යටපත් කරගන්න. ද්වේෂය ඇති වෙනවා. මොකද අර අපි කියවගේ මේ අනාගාමි වෙනකම් මේ පටිඝානුසේ අනුසේ ධර්මයක් හැටියට හරි හිතේ තියෙන. එහෙමයි. ශරණේ මතුවෙන්න පුළුවන්. හැබැයි මෛත්‍රී උත්සාහයෙන් වීර්යයෙන් යටපත් කරගන්න. ඒකට උපකාර වෙනවා සතර සම්‍යක්පදාන වීර්ය. අපි ඒක කතා කරමු. එහෙමයි අපේ හාමුදුරනේ. මෙත්සිත මනාව දිගු කලක් තිස්සේ ප්‍රගුණ කරන්නට හැකියාව තිබෙනවා නම් ඒ හරහා දැනෙන ආධ්‍යාත්මික සුවය, ආධ්‍යාත්මික සුවසහනය ඊටාම වටිනා දෙයක් බවයි අපේ හාමුදුරුවන්ගේ අනුශාසනාව තුළ මේ අපි කතා බහ කරමින් ඉන්නේ මෙත්තාවලෝකනයේ තුල. මෙත්සිතින් ලෝකය දකින්නට ඔබට කියා දෙන මෙත්තාවලෝකනයේ මේ වැඩසටහනේ අපි ඉදිරියට යන්න සූදානම් විරාමයක් ලබාගෙන. අවලෝකනයේ වැඩසටහන අපි ඔබට සමීප කරමින් ඉන්නේ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරුවොත් එක්ක. අද දවස තුල අපි මේ සිත් සුවපත් කරන ඔබේ නාලිකාව ධර්මය දකින්නට ඔබට මඟ කියා දෙන නාලිකාව කොළඹ ටෙලිවිෂන් ඔස්සේ නව ගමනක ආරම්භය සටහන් කරමින් මේ නව වැඩසටහන් මාලාවක ආරම්භය සටහන් කරමින් මෙත්තාවලෝකනය මෙතින් ලෝකය දකින්නේ කොහොමද කියන කාරණාව ඔබට කියා දෙනවා. මිනිසුන්ට මේ මිනිසත්කම මගහැරී යන කාලයක සදහම් සිටිවිලි ගිලිහි යන කාලවක වානුවක ධර්මයේ අමතකව යන මොහොතක සම්බුද්ධ ශාසනය වෙනුවෙන්ව කැපවන අපේ හාමුදුරුවෝ මෙවැනි වැඩසටහනකට සංකල්පමය දායකත්වයක් අනුශාසනාමය දායකත්වයක් දෙමින් කාලීන වටිනාකමකින් යුතු දෙයක් සිදු කරමින් ඉන්නේ. අපි හාමුදුරුවනේ අපි දැන් මේ මෙත වැඩිම මෙතින් ලෝකයේ දැකීම පිළිබඳව කතා බහ කළත් මට හිතෙනවා මේ දේ ආරම්භ කරන්න හොඳම තැන අපේ ගෙදර කියලා. අපේ අම්මා තාත්තා එක්ක, අපේ නංගිලා මල්ලිලා එක්ක, වැඩිහිටියෝ එක්ක කොහොමද මේ පාර්ශවයන් අතර මෙත ඇති කරගන්නේ? මට හිතෙනවා අපි දකින අහන සිදුවීම් එක්ක බොහෝ වෙලාවට දෙමව්පියෝ දරුවන්ට මෙතින් තොරව ලෝකයේ දකින්න නැත්නම් වෛරය කියන දේ, ද්වේෂය කියන දේ ඔවුන්ගේ හිතවලට ඇතුළු කරන අවස්ථා තිබෙනවා. මම හිතන්නේ අපි හැමදෙරෝනේ gedara නේද හොඳම තැන මේක ආරම්භ කරන්න.
ඔව් අමිල දැන් මම හිතන්නේ අපිට කොහේ හෝ වැරදිච්ච තැනක් තියෙනවා. ඒ වැරදිච්ච තැන අපි කොච්චර දැන් අපේ රට ගත්තාම අපි පැය 24ම ධර්මයේ කතා කරනවා දැන් නිතර බණ ඇහෙනවා. එහෙමයි. කොච්චර ධර්ම දේශන අපිම ගම් නියම් ගම් පුරා මේ ලංකාව පුරා කොච්චර බණ කරනවා. කොච්චර මිනිස්සු බණ අහනවා. හැබැයි කොහේ හෝ වැරදිච්ච තැනක් තියෙනවා අපිට. ඒක අපිට පේනවා දැන් අපි නිකන් සාමාන්‍ය සමාජයට දැන් ඔය අපේ පවුලට දැන් අපි දකිනවා කෙනෙකුගේ ජීවිතේ ප්‍රධානම දේ මේ ආදරෙන් බැඳෙන ආදරයක් ඇති වෙනවා. එහෙම ආදරය කළා අවුරුදු ගණන් ආදරය කරන්නේ පුදුමාකාර සෙනෙහසකින් නෙවෙයි. තමන් එකරගන්න ඊළඟට විවාහ වෙන්න ජීවිතේ කොට මැරෙනකන් එකට හැබැයි පොඩි චූටි දෙයකදී සමහරවිට පොඩි සැකයක් ඇති මිනිමැරුමකින් කෙලවර වෙයි. තමන් අවුරුදු ගානක් ආදරය කරපු බිරිඳට බෙහෙන් යන මරණ. තමන්ගේ දරුවා මරණ. හැබැයි මේ ස්වභාවය අද අපිට සාමාන්‍ය නිතර දකින්න තියෙනවා. පොඩ්ඩක් නම් වෛරය එන්නේ. ඒ කියන්නේ ආදරේ අනිත් පැත්තට එකපාරට වෛරය එන්නේ. එතකොට ඒක මෛත්‍රිය නෙමෙයි. ඊතර තියෙන මෛත්‍රිය නෙමෙයි. මෛත්‍රිය තියෙනවා අපිට පේනවා මේ ධර්මයේ සමාජ කතා නොකරන සමහර ධර්මීය පැත්තෙන් නෙමෙයි. දැන් අපි ගම විදේශ රටවල් වල ගත්තාම අපි දකිනවා අපි ගොඩක් ලෝකෙ පුරා යනවා ධර්ම දේශනා කරනවා දහම් වැඩසටහන් වලට අපි ගොඩක් මිනිස්සු අතර නොයෙක් රටවල් වල ගිහින් තියෙනවා. එහෙමයි. අපි දකිනවා ඒ අය ඒ තරුණ වයස්වල විශ්වවිද්‍යාල මට්ටම් වෙන්න පුළුවන් ඉස්කෝලේ යන කාලවල හිතවත් වෙනවා යාළු වෙනවා අවුරුදු ගණන් ඉන්න සමහරව එකටත් ජීවත් වෙනවා. ඊට පස්සේ දෙන්නට එකට ඉන්න බෑ කියලා තේරුනොත් අතට අත දීලා දෙන්න සාකච්ඡා කරලා ඉන්නවා. ආයි මේ අයිසෙක් ගහන්න මරන්න පස්සෙන් යන්න මට නැත්නම් කාටවත් නැහැ ඔබ නැති කරනවා ඒව හිතන්නේවත්. ඒ ඔයාගේ පාඩුවේ යන්න දෙනවා තමන්ගේ පාඩුවේ ජීවත්. අපි හිතමු අවුරුදු ගානකට පස්සේ කොහෙදී හරි උත්සවයකදී හරි වෙඩින් එකකදී හරි හෝටලයකදී හරි මුණ ගැහුණා කියලා. දැන් මෙහෙදී පරණ යාළුවෝ වෙච්ච කෙනෙක් හරි හිතවත් කෙනෙක් නෑදෑයෙක් හිතන්න නිකන් ප්‍රශ්නයක් ඇති වෙච්ච කෙනෙක් නේ. දැක්ක ගමන් මොන වෙනස් වෙනවා වෛරය ඇති වෙනවා කේන්ති යනවා ඉතින් කොහෙතනින් යයි එළියටනේ අර මිනිස්සු එහෙම නෙමෙයි හම්බුනාට පස්සේ ගිහිල්ලා අතට අත දීලා කතා කරනවා අඳුන්ලා දෙනවා මේ මගේ එක්කෝ මේ මම බඳින්න ඉන්න එක්කෙනා මේ මගේ එක්කෙනා කියලා අඳුන්ලා දෙනවා දෙන්නනේ එතකොට අපිට පේනවා ඒ අය තුල ඒ තියෙන හිතවත්කම ඒ මෛත්‍රිය අපි මේ කතා කරන දේවල් වලට එහා ඒ පොන්ට යමක් තියෙනවා නේ එතකොට ඊළඟට පාරට ගියා දැන් හිතන්න අපි මෛත්‍රී සහගත කෙනා අපි සියලු සත්වයෝ සුවපත් වේවා මේ ගමේ ඉන්න අය සුවපත් වේවා මේ රටේ ඉන්න අය සුවපත් වේවා කියවට මිනිස්සුමනේ මේ පරිසරය අපිරිසිදු කරන්නේ ගහකොළ කපන්නේ ඊළඟට වීසි කරලා දාන්නේ නේ කාණ කුණු ටික ඔක්කොම මහ පාරට වීසි කරලා දාන්නේ ওই මිනිස්සුනේ හැබැයි විදේශ රටවල් වල මිනිස්සු ගත්තොත් ඒ මිනිස්සු රටට ආදරේ පරිසරයට ආදරේ තව කිසිම කෙනෙකුට හිංසාවක් කරන්නේ නැහැ අන්න ඒ නිසා එතකොට අපිට පේනවා ඔවුන් තුළ විශාල ඉවසීමක් මේ තුළ ගොඩනගාගෙන තියෙනවා. මෙතින් ලෝකයේ දකින්නට ඔබට කියා දෙන අවස්ථාවේදී අපි මේ මතු කරමින් ඉන්නේ කොහොමද මෙත්සිත ඇති කරගන්නේ අපි නිවස තුළ අපි අන්‍යයන් අතර කොහොමද මෙතින් ලෝකයේ දකින්න කියන කාරණාව. ඇත්තටම නිවස තමයි මෙත ඇති කරගන්න මෙතින් ජීවිතේ දකින්න තියෙන හොඳම තැන. අපි හැමදෙරෝ ඊටාම වටින කාරණාවක් අපි ගිහි සමාජයේ වෙනුවෙන් අනුශාසනා කළා. ඒක තමයි දැන් අපි අතර තිබෙන විවිධ සබඳකම් අපේ නෑ සබඳකම් වෙන්න පුළුවන් ආදර සම්බන්ධතාවකදී මේ දේවල් වෙන් වෙලා යන්න මේ දේවල් කැඩිලා බිඳිලා යන්න කොයිතරම් සුළු මොහොතක්ද ගත වෙන්නේ. හැබැයි මේ අපේ රටේ සිදුවන මේ දේම ලෝකේ වෙනත් රටකදී වෙනස් ආකාරයකට සිදු වෙනවා. අපිම බණ අහන රටක්. හැබැයි අපිම ඒ දේවල් බණ දහම් වල තිබෙන මේ මෙත්සිත පතුරවීම වැනි දේවල් පිළිපදින රටක් බවට පත් වෙලා තිබෙනවා. මේ ගැන අපි වැඩිපුර හිතන්න ඕන කාලයක්. ඒ නිසාමයි මෙත්තාවලෝකනේ වැනි මේ වැඩසටහනක් කරහා අපි ඔබට සමීප කරන්න උත්සාහ කරන්නේ වත්මන් සමාජයට කොහොමද මේ මෙත්සිතින් ලෝකයේ දකින්න කියා දෙන්නේ කියන කාරණාව. අපි හඳුරන්නේ දැන් මේත් එක්කම අපි දකින්න කාරණාවක් තමයි. ඇත්තටම අපේ රටේ අපිට දැන් ඉස්සරට වඩා ඊටමත් වේගයෙන් ඊටමත් වැඩි වශයෙන් බණ අහන්නට බණ දකින්නට පින්කම් වල නිරත වෙන්නට හැකියාව ලැබෙනවා. මේ දේවල් අපට සමීප කරන්නේ ගරුතර මහා සංඝරත්නය. හැබැයි අපි පහුකාලීන අතීතයට පොඩ්ඩක් ගිහිල්ලා බැලුවොත් මේ ගරුතර මහා සංඝරත්නය අතරත්
විවිධ අවස්ථාවලදී මේ මෙත්සිත නොමැතිවීම නිසා සමාජ ආරවුල් ඇති වුණා. දහම පවා ඇතැම් තැනක විකෘති කරන තත්වයට පත් වෙලා තිබෙනවා. පුද්ගල මතවාදයන් ඔස්සේ ගිහින් නැත්නම් පුද්ගල සරණ හඹා ගිහිල්ලා මෙවැනි කාරණා සිදු වුණා. මම හිතන්නේ මෙත පතුරවන්නට උත්සාහ කරන මෙත සමාජගත කරන්නට උත්සාහ කරන ගරුතර මහා සංඝරත්නය තුලත් මේ කියන දේවල් තියෙනව නේද අපි හාමුදුරනේ? ඔය ඇත්තටම අපිට මම හිතන්නේ ඔබ ගොඩාක් දුරට අර පුද්ගල සරණය. හැබැයි ඒක මනුස්ස ස්වභාවය කෙලෙස් සහිත මිනිසයා කෙනෙක් ගැන පැහැදුනාට පස්සේ එයාව අදහා ගන්න හැබැයි වරදින දේ තමයි අනිත් අයට ගලහ කරන්නේ. එහෙමයි. අපේ කෙනා හරි අර ඔක්කොම ඔන්න ඔතන තුල තමන් දන්නේම නැහැ තමන් මෛත්‍රී වඩන්න බුද්ධ ශාසනය වෙනුවෙන් ශාසනය රකින්න ලෝකෙට ධර්මයේ පතුරවන්න යන්නේ. හැබැයි තමන් දන්නේම නැහැ ඒ තුල වංචනික ද්වේෂයක් වෛරයක් සමාජගත කිරීමක් වෙනවා. දැන් මේ පිළිහිම පැත්තෙන් ගත්තාම ඒ කාර්යයෙන් ගත්තොත් අදාමික කියලා සූත්‍රයක් තියෙනවා. මේක තියෙන අංගුත්තර නිකායේ බුදුරජාණන් වහන්සේ පෙන්න මහණෙනි යම් රටක රජුරු අධර්මිෂ්ඨ වෙනකොට පහළ ඉන්න අමාත්‍ය මණ්ඩලේ රජුරෝ යටතේ ඉන්න සියලු දෙනා අධර්මිෂ්ඨයි කියන. ඊළඟට ඒ අය යටතේ ඉන්න අනිත් අංශ ටික අධර්මිෂ්ඨයි කියන. ඊට පස්සේ පහළට ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සු අතර වෙන වෙන දාන කරන ඔය ඔක්කොම අධර්මිෂ්ඨව ජීවත් වෙනවා. අන්තිමට සාමාන්‍ය මිනිස්සුත් අන්තිමට හිඟන්න බව අධර්මිෂ්ඨයි. ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණවරු අධර්මිෂ්ඨ වෙනවා කියන්නේ. දැන් නිකන් හිතන්න ඉහළ ඉඳන් පල්ලෙහාට මොයි පිළිහිම අපිට හැම අංශයකම තියෙනවා. එතකොට හැම පැත්තකම ද්වේෂය, වෛරය, කුහකකම්, ඊර්ෂ්‍යාව එකිනෙකා තුල මේ ගැටීම්, වෛරය වැපිරි හැම අංශයකම තියෙනවා. හැබැයි ඕකේ අනිත් පැත්ත බුදුරජාණන් වහන්සේ දැන් අර අධම්මික පැත්තනේ. ඒකේ ධම්මික පැත්ත බුදුහාමුදුරුවෝ පෙන්නනවා ධර්මානුකූල පැත්ත. යම් රටක රජුරු ධර්මිෂ්ඨ. ඒ රජුරු යටතේ ඉන්න අමාත්‍ය මණ්ඩලේ ධර්මිෂ්ඨ වෙනවා. ඊළඟට මිනිස්සු ධර්මිෂ්ඨ වෙනවා. එතකොට මෙහෙම ඇවිල්ලා අන්තිමට ශ්‍රමණ බ්‍රාහ්මණවරු පහ ධර්මිෂ්ඨ වෙනවා. හැබැයි අපි දැන් ලෝකයේ මෙහෙම අධර්මිෂ්ඨයි කියලා මේක මේ සමාජයේ මෙහෙමයි ලෝකෙ මෙහෙමයි කියලා අර මේ වගේ උතුම් ධර්මයක් කතා කරන පිරිස. එතකොට අපිනේ ආදර්ශමත් වෙන්නේ. ඒ නිසා වික්ෂුන් වහන්සේලා අතරේ අමාරුම වෙලාවේ අමාරු දේ ජය ගන්න හැටි සමාජගත කරලා පෙන්නනවා. ඉතින් ඒ නිසා දේශපාලන ශාස්ත්‍රයෙන් වේවා කොහොමද අපි මෛත්‍රියෙන් මේක ජය ගන්නේ? අපි ඉස්සරහට උත්සාහ කරන්නේ ඒක. ඊළඟට ඔබේ තියෙන ආර්ථික ප්‍රශ්නයකදී වේවා කොහොමද මෛත්‍රී සහගතව ජය ගන්නේ? පවුලේ ප්‍රශ්නයකදී කොහොමද මෛත්‍රී සහගතව ඒක ජය ගන්නේ? ආගමික ප්‍රශ්නයක් කොහොමද මෛත්‍රියෙන් විසඳගන්නේ? අපිට සාකච්ඡාවක් කියලා මෙහෙම බැනලා අපිටත් මතක් පුළුවන්. හැබැයි ඉතින් මොකද්ද වෛරය වපුරලා අපි කරන්න හදන්නේ? ඒ නිසා අපිට මේක මිත්‍යා දෘෂ්ටික මෙහෙමයි කීවා කියලා ඒ මිනිස්සු තවත් වෛරකාරී වෙනවා මිසක් ඒ අය තවදුරටත් කේන්ති යනවා මිසක් අපි ද්වේෂය ඇති කරගෙන තව කෙනෙකුට ඒක හරියට ගිනියඟු තමන්ගේ අතින් අරගෙන අනුන්ට ගැහුවා. තමන්ගේ අතත් පිච්චිලා අනුන්ට පිළිස්සෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි මෛත්‍රියෙන් කොහොමද මේක නිවාගන්නේ? ඉස්සලා තමන් නිවෙන්න එපා අනුන් නිවන්න නේ. ඉතින් ඒ නිසා මෛත්‍රී සහගතව අපි කොහොමද අපේ හිත මෛත්‍රියෙන් නිවාගෙන අනිත් සත්‍යයන්ට මෛත්‍රී පතුරවන්නේ? ඒකනේ දැන් මෛත්‍රී වඩන ක්‍රම දෙකෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඉස්සලා තමන්ට මෛත්‍රී වඩලයි. සියලු සත්වයෝ සුවපත් වේවා කියන කලින් ඉස්සලා මම නිදුක්කෙම්ම මම නිරෝගීෙම්ම මම සුවපත් වෙනවා. එහෙම. වෛර නැත්තේ මනුන්නේ මේ ඉස්සලා තමන්ට මේ හිතේ වෛරය එන්නේ. වෛර නැත්තේක්ෙම්ම තරහ නැත්තේක්ෙම්ම ඊර්ෂ්‍යා නැත්තේක්ෙම්ම දුක් පීඩා ඕ එකින් එක හිතන්න පුළුවන්. අපි දන්න වචන තියෙන ඔක්කොම අරගෙන අපිට මෛත්‍රී කරන්න ඕනේ ඔක්කොටම කරන්න. ඒ ද්වේෂයේ නැමැති හතුර මතුවෙන්නේ තමන්ගේ හිත ඇතුලේ. යකඩේ හට ගන්න මලකට යකඩේ තමයි ඇතුලෙන් කාගෙන උඩට එන්නේ. ඒ නිසා අපේ හිත ඇතුලේ මේ ප්‍රශ්නේ තියෙන්නේ පිට නෙමෙයි අපි තුල. ඒ නිසා අපි පිටට දැම්මට දැන් මිනිස්සු කියන මෙන්න මුන් තමයි. මේ මුන් තමයි මේ ඔක්කොම කරේ මෙන්න මෙයා තමයි මූ තමයි කියන්නේ අර අහිංසක මිනිස්සුන්ට ප්‍රශ්න දානවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි තුලනේ තියෙන්නේ. තරහ යන සත්‍යං අපිට තරහ යන්නේ නැත්නම් අපිට ඉවසීම තියෙනවා නම් අපිට මෛත්‍රිය තියෙනවා නම් බාහිර කෙනෙකුට පුළුවන් අපේ තරහ ගස්සන්න. කවුරු මොන්දාර සාන්තිවාදී තාපසයා ගැනම හිතන්නකොනේ. උන්වහන්සේ බුදු වෙලා නෙමෙයි පාරමී පුරන කාලේ. කෙලෙස් සහිත කාලේ පෙරුම් පුරාගෙන උතුම් නිවන් මඟ අවබෝධ කරගන්න පාරමී පුරන කාලේ එච්චරකට ඉවසීම පුරුදු කළා. හැබැයි කෙලෙස් සහිතව මතක තියාගන්න. ඒ කියන්නේ මේ අනාගාමී වෙලා සසරේ ආව නෙමෙයි පාරමී පුරාගෙන. කෙලෙස් සහිත වෙන්නේ. එතකොට කෙලෙස් සහිතව එන ගමනේ උතුම් අරමුණක් වෙනුවෙන් හිතේ තරහ යන ස්වභාවය තියෙනවා. රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය තියෙනවා.
හැබැයි මතුවෙන්න දෙන්නේ කොහොම හරි තමන්ගේ හිත යටපත් කරගෙන ද්වේෂ සිතුවිල්ලක්වත් එන්න ඉඩ දෙන්නේ. ඒ විදිහට සසරේ පාරමී පුරාගෙන ආවා. ඒ නිසා අපි එවැනි ශාස්ත්‍රඥ වහන්සේගේ උතුම් ධර්මයක් අවබෝධ කරගන්න හිතනවා. එවැනි ශාස්ත්‍රවලගේ උතුම් ධර්මයක් නම් අපි කියන්නේ. ඒක නම් මිනිස්සුන්ට කියලා දෙන්න. ඒ නිසා අපි ඉස්සලා නිවෙන්න ඕනේ. අපි නිවිලා අපේ හිතේ මෛත්‍රිය ඇති කරගෙන අපි අනිත් අය නිවන්න කලින් අපි නිවිලා අපි අනිත් අය නිවන්න. ඒ නිසා මම හිතන්නේ මෛත්‍රී සහගත මේ හැම දෙයක්ම මෙහෙමයි. සීලයක් රකින්න බෑ මෛත්‍රියක් නැතුව. බුදුරජාණන් වහන්සේ සීලේ පෙන්නන්නේ ප්‍රාණඝාතයෙන් වළකින්න. මෛත්‍රියක් නැති කෙනෙකුට පුළුවන් ප්‍රාණඝාතයෙන් වළකින්න. දැන් හිතන්න තියෙන අත්තානම් උපමං කතා තමා උපමා කරගෙන හිතන්න කියලා. එහෙමයි. හිතනවා කවුරුත් කැමතිද තමන්ව කපලා කොටලා මරනවට නේ. ඒ විදිහට තමයි මේ ලෝකේ සියලු සත්ත්වෝ හැමෝම ජීවත් වෙන්න කැමති මරණයට අකමැති. සැපේ කැමති දුකට අකමැති. ඒ නිසා මාව ඝාතනය කරනවට මාව මරනවට මං අකමැති යම්සේද අනෙක් සියලු සත්ත්වෝ අකමැති. ඒ නිසා මගේ කය මුල් කරගෙන කිසිම සත්‍යයකට හිංසාවක් නොවේවා කියලා අන්න මෛත්‍රියෙන් තමයි ප්‍රාණඝාතය වළකින්නේ. ඊළඟට හොරකමෙන් වළකින්නේ. මෛත්‍රිය දැන් අපි ඔබ හිතන්න බොහෝම ආසාවෙන් හම්බ කරලා කීයක් හරි ඉතුරු කරගත්ත දෙයක්. හොරකම් කරගෙන යනවා දකින්න තමන් කැමතිද? නෑ නේ. මගේ දෙයක් හොරකම් කරනවා දකින්න මං කැමති නෑ. ඒකෝට ඔබේ දෙයක් හොරකම් කරනකොට ඔබට වේදනාවක් ඇති වෙනවා. ඒකෝට ඒක තමන්ට හිතන්න පුළුවන් නම් මගේ දේ නැති වෙනකොට මට කොච්චර දුකක් දැනෙනවද? අනිත් සත්වයන්ටත් එහෙමයි. ඒ නිසා මම කවදාවත් අනුසතු දෙයක් නොදුන් දෙයක් සොරසිතින් නොගත යුතුයි. මොකද ඒ තුල කෙනෙක් දුක් විඳිනවා. විඳවනවා. ඒ මනුස්සයා පීඩාවක් ඇති කරගන්නවා. එතකොට බලන්න හොරකමින් වළකින්න මෛත්‍රියනේ තියෙන්නේ. ඊළඟට වැරදි කාම සේවනයෙන් වළකින්න කියනවා. එතනත් මෛත්‍රිය. තමන්ගේ පවුලට බාහිර පුද්ගලයෙක් ඇතුළේ ලද්දෙන්නේ බොහොම ආදරේ පවුල් ජීවිතයක් ගත කරනකොට දරුවෝ දෙමව්පියෝ එක්ක හරි ඒ පවුලට බාහිර කෙනෙක් ඇතුල් වෙලා ඒ පවුල් ජීවිතය අවුල් කරලා විනාශ කරලා යනකොට තමන් කැමතිද තමන්ගේ පවුල විනාශ කරනවට? කවුරුත් කැමති නෑ. ඒ නිසා ඒ විදිහට හිතන්න කියන අනේ මේ ලෝකේ අනිත් මිනිස්සුත් ඒ අයගේ පෞල් ජීවිතවලට ආදරේ. ඒව රැක ගන්න කැමති. ඒ නිසා මම කවදාවත් තව කෙනෙකුගේ පෞල් ජීවිතයක් විනාශ නොකළ යුතුයි. එතකොට වැරදි කාම සේවනයෙන් වළකින්නේ මෛත්‍රිය තියෙන කෙනා. මෛත්‍රී සහගත. ඊළඟට බොරුවත් එහෙමයි. දැන් කවුරුත් කැමතිද තමන්ගේ බොරු කියලා රවට්ටන්න මම නම් කැමති නෑ. අපි හැබැයි ඉතින් රැවටෙනවා. හැබැයි කැමති නෑනේ. අපිටම ලැජ්ජා හිතෙනවා නේ මම රැවටුණා නේද මම අහු වුණා නේද මම මේ බොරුවට අහු වුණා නේ. එතකොට අපි කැමති නෑ අපි බොරුවෙන් රවටනවට. හැබැයි ඒ වගේ තමයි මේ ලෝකේ අනෙක් මිනිස්සු. ඒ නිසා මම කවදාවත් බොරුවක් කියලා තව කෙනෙක් මුලා නොකර ඉතින්. මත්පැන් මඩ කියලා පරුස වචන හිස්වත් ඔය ඔක්කොම එකයි. එතකොට තමන්ගේ කය වචනේ සංවර කරගෙන සීල් රකින්න තියෙන්නේ මෛත්‍රියෙන්මයි. මෛත්‍රියක් නැත්නම් ආයි සීලයක් අහලකටවත් යන්නේ නැහැ. එතකොට අපිට පේනවා ඒකනේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මෛත්‍රී කාය කර්ම. මෛත්‍රී වචී කර්ම, මෛත්‍රී මනෝ කර්ම. එහෙමයි. එතකොට කය මුල් කරගෙන හිතනවා මගේ කය මුල් කරගෙන කිසි කෙනෙකුට කිසිම සත්වයකට හිංසාවක් නොවේවා. මම කතා කරන වචනයක් තුලින් පවා කිසිම කෙනෙකුට කිසිම සත්වයකට හිංසාවක් නොවේවා. ඊළඟට යාට තමයි පුළුවන් හදවතින්ම සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී සුවපත් වේවා. දැන් හිතන්න අපි සමාජය දකින්න ඒවා සමහර ඉතින් උපාසකමන්ලා අපි භාවනා වැඩසටහන් කරනවා බණ කියනවා. හැබැයි ඉතින් භාවනා කරන වෙලාවට ඇස් පියාගෙන සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියන හැබැයි ඒක නැකිටපු ගමන් සමහරවිට තමන් ඉඳගෙන ඉන්න ආසනයේ තව කෙනෙක් වාඩි වුණොත් කේන්තියක්. සමහරවිට තමන් පූජා කරන පිළිකර කවුරු හරි ගත්තොත් අවක දීපන් මගේ කියලා උදුර ගන්න. සැරින් කේන්තියක්. එතකොට බලන්න අර මෛත්‍රිය කියන එක හිතේ තිබුණාට සුවපත් වේවා කියලා කයේ වචන දෙකේම නැහැ. ඒ නිසා මෛත්‍රී කාය කර්ම වචී කර්ම තිබුණොත් තමයි හදවතින් සියලු සත්‍යය සුවපත් වේවා කියලා මෛත්‍රී වඩන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ තනිකරම මෛත්‍රිය. සුභාසිතයක් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ වෙන්න මේ ලෝකේ යම්තාක් සුභාසිත වචන ඇද්ද ඒ සියල්ල බුදුහාමුදුරනේ. ශාස්ත්‍රඥ වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ සුභාසිත වචන නම් ඒක සත්‍යයක් වෙනවා. මෛත්‍රී සහගත වෙනවා. එතකොට මේ සුභාසිතේක අංග තියෙන ප්‍රධානම දේ මෛත්‍රී කරුණාවෙන් තමයි කියන්නේ. එහෙමයි. එතකොට
අපි මෛත්‍රිය විසහගත බලන්න කෙනෙකුට බොහොම ආදරෙන් සතෙකුට හිතන්නේ. අපි අහලා තියෙනවනේ කොච්චර ජාතක කතා, අතීත කතා, ඉතිහාස කතා තියෙනවා සතෙකුට උනත් ආදරෙන් කියනකොට ඕනම කෙනෙක්ගේ හිතක් වුණු වෙනවනේ. එතකොට මේ ආදරය, කරුණාව, සෙනෙහස, මෛත්‍රිය ඒ දේවල් එක්ක හැබැයි අර ආදරය එක සමහර වෙලාවට මෛත්‍රී ස්වරූපයෙන් රාගය වෙනවා. අපි වෙනම කතා කරමු වට කියන වංචනික ධර්ම කියලා. අපි දැන් විස්තර වෙනවා ওই වංචනික ධර්ම, චිත්තෝපක්ලේශ ඔය වගේ. කියන්නේ හිත ඇතුලේ එනවා සමහරවල් පේන්නේ මෛත්‍රිය. හැබැයි රාගය. දැන් මම සම්පොඩි දෙයක් කියන්න. අපි හිතමු බූල් තියෙන ලස්සන බලවන්ට අනේ ආදරේ. දැක්ක ගමන් ගිහිලා වඩා ගන්නවා, ඉඹිනවා අනේ කියලා. හැබැයි තුවාල හැදිච්ච සම්පූර්ණ ඇඟේ තුවාල පෙරිච්ච ලේ පෙරන සතෙක් ආව ගහලා පන්නනවනේ. එතකොට සැබෑ මෛත්‍රිය තියෙනවනේ කොතනද? එතකොට අතන අර බෝල් පිරිච්ච ලස්සන බල්ලෙකුට ඇති උනේ ආදරේ. මෛත්‍රිය නෙමෙයි. ඒ මෛත්‍රී ස්වරූපෙන් ඉන්නේ ආසාව ඇල්ම. රාගය මතුවේ, රාගානුසයක් මතුවේ. හැබැයි අන්න ඒ වගේ අපේ හිතේ මේක හොඳට අඳුනගත්තොත් අපිට පුළුවන් සමහරලාට මේක එක එක ස්වරූපේ රට හදන්න ඕන කියලා ද්වේෂය මතුවේ. ශාසනය බේර ගන්න ඕන කියලා ද්වේෂය මතුවේ. මිත්‍යා දෘෂ්ටිය වනසන්න ඕන කියලා ද්වේෂය මතුවේ. ධර්මයේ බබලවන්න ඕන කියලා මතුවෙන්නේ ද්වේෂය. අන්න ඒ නිසා මෙන්න මේ හිත ඇතුලේ වංචනිකව මතුවෙන මෛත්‍රී ස්වරූපයෙන් මතුවෙන මේක අඳුන ගන්න. අන්න යාට ගැලවෙන්න පුළුවන්. නිර්වාණ අවබෝධය පිණිස මේ දහම් මගේ යන අපට ඒ මග යන්නට කලින් ඒ මගට ප්‍රවේශයක් ලබා ගන්න කොයිතරම් දේවල් දැන කියා ගන්න ඕනද, උගෙන ගන්න ඕනද? මේ නිර්වාණ මාර්ගයේම නැත්නම් බුදුදහම තුල අපි මේ ළඟා කරගන්න උත්සාහ කරන මාර්ගය තුල තියෙන්නේ මුළු මාවතේම මෛත්‍රිය. අපේ හාමුදුරුවෝ අනුශාසනා කළා වගේ. මෛත්‍රියෙන් යුතුව තමයි මේ නිර්වාණ අවබෝධය නිවන් සඳහා යන ගමන ඔබට යන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපි හැමදේම දැන් මේ දහම් ඔබට සමීප කරද්දී මෙවැනි වැඩසටහනක් කරහා දහම ඔබේ ජීවිතයට රැගෙන එද්දී මේ දේවල් වත්මන් සමාජයට ගලපවා ගන්න වෙනවා. අපි හඳුරන්නේ අපි දකින දෙයක් තමයි වත්මන් සමාජය තුළ සමහර වෙලාවට ඇතම් සුළු සිද්ධීන් පවා Tamanගේ සමීපතමින් අතර, යහළු මිත්‍රයින් අතර, අසල්වැසියන් අතර රණ්ඩු සරුවල් ඇතිවීම, ද්වේෂ සහගත විදිහට ඇතම් විට පුංචි දෙයක් මිනීමැරුමකින් අවසන් වන තත්වයටපත් වෙලා තිබෙනවා. මේ මෙත් සිත නොමැතිකම, මෙත් සිතේ පින් සාරකම ඔබේ ජීවිතවල නැතිකම. ඇයි අපි හඳුරන්නේ මෙහෙම වෙන්නේ සමාජෙ? ඔය ඇත්තටම එකක් කර්ම සංසාරිකව එන දේවල් තියෙනවා. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන උන්වහන්සේ මේ ලෝකේ දකින්නේ අල්පරජක්ක මහරජක්ක කෙලෙස් වැඩි අය ඉන්නව අඩු අය. ඒ වගේ උපදින සමහර අය ඉන්නවා සසර ද්වේෂ චරිත. කියන්නේ පොඩි දෙයකට බුදුහාම ලස්සන උපමා තුනක් පෙන්නනවා මේ ද්වේෂය ගැන. එකක් තමයි මේ සමහරුන්ට ද්වේෂය ඇති වුණාට පස්සේ ඒක හරියට දී ඇඳ ඉරක් වගේ කියනවා. එහෙම. දී ඉරක් ඇඳලා පස්සේ සැනින් මැකෙනවනේ. කේන්ති යනවා. තරහ යනවා. හැබැයි ඒ සැනින් සීහිය පිටව ගන්න. සමහර අය ඉන්නවා කේන්ති ගියාට පස්සේ වැල්ලේ ඇඳ ඉරක් වගේ කියනවා. එතකොට ඒ සංසාරික චරිත වැල්ලේ ඇඳ ඉරක් වගේ. එතකොට ඒ වැල්ලේ අඳින ඉරකින් දවසක් දෙකක් තුනක් තිබිලා හිමින් මැකිලා. ඒ වගේ ඉතින් සමහර ඔය දේවල් වල ඉන්නේ සමහර ප්‍රශ්නනේ. දවසක් දෙකක් රවාගෙන ඉන්නවා, කතා කරන්නේ නැතුව ඉන්නවා, බලන්නේ නැතුව ඉන්නවා. ඊළඟට යාළුවෝ අතර උනත් ඉන්නවනේ ආයෙත් මේක මගේ කතාවක් නැහැ කියනවා. අනිත් දවස් දෙක තුනක් යනකොට හොඳට කතා වෙන ආයාළුවනේ. එතකොට ඒ වගේ අර සමහර චරිත ඉන්නවා කේන්ති යනවා තරහක් ඇති වෙනවා දවස් දෙක තුනේ ඔක්කොම අමතක වෙලා ආයෙ නිවිලා. භයානකම කොටසක් ඉන්නවා සංසාරිකව එන ඒ කියන්නේ සසර මෛත්‍රිය වඩලා අහලකවත් පුරුදු කරමු නැති අය. මේ මෛත්‍රී සිත පුරුදු කරලා සංසාර පුරුද්දක් නැති අය. එවැනි අය බුදුහාමුදුරු උපමාවකට පෙන්නන්නේ ගලේ කෙටු ඉර වගේ කියලා. ගලේ ඉරක් කෙටුවට පස්සේ අවුරුදු දහස් ගණන් තියෙනවා. ඒ වගේ දැන් සමහර වෛර තියෙනවා සංසාරගත වෛර. මැරෙනකොට අතාරින්නේ නැහැ සමහරු. ජීවිතේ කොච්චර කිව්වා තමන් වෙනසෙනවා දැක දැක හිතනවා. දැන් අපි ගම් කවුරු හරි කීවා කියලා කොහොම කරන්න එපා. අපායයි. සමහරු කියන කමන්නේ මට අපාය හොඳයි. මං විනාශ කරගෙන අපායෙම යනවා කියලා. එතකොට බලන්න තමන්ගේ අර වෛරයත් එක්ක තමන්ගේ විනාශ පේන්නේ නැති හැටි. තමන් අපාය යන්නත් කැමති වෙනවා. අර හතුර මනසෙන්.
එතකොට ඒ තරමට තමන් අපාය බය නැති වෙයි. තමන්ට මොකක් වුණත් කමන්නේ කියලා හිතේ. අන්නේ මට්ටමට වෛරෙන් ඉන්න කෙනා මැරෙනකම් වෛර කරලා අන්තිමට හිතනවා මම මැරිලා හරි පරිගන්න. ඊළඟ ආත්මයට යනවා. ඔය වගේ බුද්ධ දේශනාවල තියෙනවා කාලී යක්ෂණිගේ කතාව ආත්ම 500ක සංසාර වෛරය. ආත්මෙන් ආත්මෙ දිගට උපදින ආත්ම වෛරක්කාර. හැබැයි සංසිඳවන්න පුළුවන්. ආත්ම 500ක සංසාර වෛරේ දහමින් මේ උතුම් ධර්මයේ බුදුරජාණන් වහන්සේ සංසිඳුවා ඉවර කරා. ආත්ම 500ක් තිස්සේ ඉවර කරගන්න බැරි වෙච්ච ආපු වෛරය. හැබැයි ඒක සංසිඳවල අවසන් කරා. එතකොට අපිට පේනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කරන්න බැරි දෙයක් නැහැ. බෑ කියලා දෙයක් නැහැ හිතේ. ඒ කියන්නේ මේ ධර්ම අර වෛරය නැති කරගන්න අප්පෝ බෑ. ඕවා කොහෙ කරන්නද? ඕක කීවට ඔය ආමුදුරෝම කීවට කොහෙද කරන්නේ? අද කාලේ එහෙම බෑ. මේ ධර්මයෙන් ඕවා බේරගන්නේ කොහොමද? අර එහෙම වෙන්න හොඳට තියෙයි. එහෙම හිතුවට පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. දැන් බලන්න. මහා දරුණු අපරාධකාරී. දහස් ගණන් මිනි මරුවා එක බණපදේ දමණය වුණා. කොච්චර මෛත්‍රී වල අඟුලිමාල තනිත හිතන්නේ කොච්චර මෛත්‍රී වැඩවල. කල්පයක් පවතින සත්‍ය ක්‍රියාවක් කරා. අදටත් බලවත්. එතකොට මේ මෛත්‍රියත් එක්කනේ උන්වහන්සේ පින්දපාත යනකොට මිනිස්සු මග රැකලා ඉන්න අර පරණ කෝන්තරේ යදින්නේ දැන් උන්වහන්සේ සුවපත් වුණාට මිනිස්සු සුවපත් වෙලා නැහැ. පරණ කෝන්තර ඇද ගන්නවා. අන්න එනවා අපේ බාප්පා මරපු එක. අන්න අපේ තාත්තා මරපු එක. අන්න අරෝ තමයි අපේ අයියලා අක්කලාගේ ඇඟිලි කැපුවේ. ගහපල්ලා කියලා මේ මිනිස්සු ගහනවා. ඉතින් මේ ගල් පාරවල් වදිනකොට හිතන්න දැන් මේ ගහන්න බැරි කෙනෙක්. කඩුව අරගෙන ගිහිල්ලා දහස් ගණන් මිනිස්සු මරපු කෙනා. ඇත්ත 3 දෙනෙක්ගේ කාය ශක්තියක් තිබ්බ කෙනා අඟුලිමාල. හැබැයි ගල් පාරවල් වදිනකොට කවුද ගැහුවේ කියලා හැරිලා බලන්න. ඒ පහර වදිනකොට හිතනවා කයයි පහසයි විඥානය නිසා වේදනාවක් ඇති වෙනවා. අනේ මේක මට ගල් ගහන අය සූපත් මේ බණින අය සූපත් පොළු වලින් ගහන අය සූපත් මෛත්‍රී වල සිවුර ඉරා සමහර මිනිස්සු ගහලා ඉස්සර සිවුර ඉරිලා මැටි පාත්‍රය ඉස්සර පාත්‍රයේ කුඩු වෙලා ලේ පෙරාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරනවා අඟුලිමාල ඔබම කරපු අකුසල ඔබේ පස්සෙන් ඉන්නේ ඔබ ඔය විදිහටම මෛත්‍රී වඩන්න. ඔබ වීරිය වඩන්න. ඔබ බොහොම වීරියවන්ත. ඔබ මෛත්‍රියම වඩන්න. ඔබේ ද්වේෂය හිත යටපත් කරන ඔබ කොහොම හරි මේ කෙලෙස් හතුර ජය ගන්න කියලා. එතකොට බලන්න කොච්චර දෙයක්ද නේ. ඒ නිසා අපිට පේනවා මේක කරගන්න පුළුවන්. හැබැයි අමාරුයි. අමාරු දෙය ජය ගන්න පුළුවන්. මෙත්සිතින් ලෝකය දකින්නට නම් අපි කොහොමද මෙත්සිත අපේ සිත් තුළ ජනිත කරගන්නේ? මෙත්සිත වර්ධනය කරගන්නේ කියන ආකාරය පිළිබඳ ඔබට අනුශාසනා කරමින් ඉන්නේ අපේ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරුවෝ. ඇත්තටම මෙත්තාවලෝකනයේ වැඩසටහන තුළ අපි වැඩසටහන් ඉදිරි පෙළ ගැස්ම තුළ උත්සාහ කරනවා කොහොමද මෙතින් ලෝකය දකින්න ඔබට අවශ්‍ය වෙන කරුණු කාරණා ඔබ මොන වගේ දේවල්ද සාක්ෂාත් කරගන්න ඕන කියන කාරණාව පිළිබඳ ඔබට පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න. ඒක වත්මන් සමාජයේ දුවදරුවන්ට, තරුණ තරුණියන්ට, වැඩිහිටියන්ට මේ සියලු පාර්ශවයන් මේ මෙත්සිත ගැන කතා බහ කළා. මේ බුද්ධ කාලීන ඉතිහාසයේ තුල මෙත්සිත පිළිබඳව කදිම නිදසුන් තිබෙනවා අපේ ජීවිතවලට. ඉන් එක් නිදසුනක් තමයි අපේ හාමුදුරුවෝ මතක් කළේ. අපිට මේ පිළිබඳ සැකවින් කතා බහ කරන්න පුළුවන් වේවි විරාමයක් ලබාගෙන. කෙලස් ගින්නෙන් දැවී තැවෙන සිත් මෙත්සිතින් මුදවාලන්නට මෙත්තාවලෝකන වැඩසටහන අපි කලම්බු ටෙලිවිෂන් ඔස්සේ ඔබට සමීප කරමින් ඉන්නේ. දේශකයාණන් වහන්සේ නමකට පමණක් සීමා නොවී ලෝකයේ සියලු සතුන් කෙරෙහි මෙත්සිත පතුරවන්නට කටයුතු කරන අපේ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරුවොත් එක්ක. ඇත්තටම මෙත්සිත කියන්නේ මහා ආශ්චර්යයක් කියන කාරණාව අපිට මේ කතා කරපු කාලය තුල ඉතා මනවින් තේරුණු දෙයක්, පසක් වුණු දෙයක්. මම හිතනවා ඔබේ තුල සැඟව තිබෙන හෝ මෙත්සිත ගැන ටිකක් වැඩිපුර හිතන්නට උත්සාහ කරන්න ඇති කියලා. අපි ගියේ බුද්ධ කාලීන ಭಾರತයට, බුද්ධ කාලීන ඉතිහාසයට. එහි මෙත්සිතේ
පින්සාර බවත් වෛරී සහගත සිතේ ආදීනවත් පිළිබඳ කදිම නිදසුන් ගෙනෙන චරිතය තමයි අඟුලිමාල චරිතය කියලා කියන්නේ. මේ ණයකු නොමරා හීලෑ කරන්නට බැහැ කියන අර සමාජ කතාව වෙනස් මගකට යොමු කරන්නට බුදුන් වහන්සේ උත්සාහ කළා මේ අඟුලිමාල චරිතය හරහා. මං හිතන්නේ පූර්වාදර්ශයන් රැසක් අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් ගෙන යන චරිතයක් නේද අපේ හාමුදුරනේ මෛත්‍රිය සම්බන්ධව. ඔව් මං හිතන්නේ අඟුලිමාල කතාව චුට්ටක් විස්තර ඇතුව ගත්තොත් ඔයාලා තේරුම් ගන්න තැන් තියෙනවා. දැන් හිතන්න නම අහිංසක. එතකොට අඟුලිමාල උනේ කවුද? අහිංසක. එතකොට අහිංසක අධ්‍යාපනය ලබන්න තමයි එදාර ඒ ඇදුරුතුමා ළඟට ඇවි ගුරුවරයා. දැන් හිතන්න ගුරුවරයාගේ ස්වභාවය ගෝලයන්ට හොඳට ධර්මයේ ඒ කියන්නේ තමන්ගේ ඒ ශිල්ප ශාස්ත්‍රය කියන්නේ ඒ කාලේ ඉතින් ශිල්ප ශාස්ත්‍රත් එක්ක ඔක්කොම හැමදේම ගුරුවරයාගෙන් ඉගෙන ගන්න ගිහිල්ලා ගුරුවරයාට බැල මෙහෙවරකම් කරලා ඒ ගුරුවරයා ළඟ නතර වෙලා එතන වැඩ කර කර එහෙම තමයි ඉගෙන ගත්තේ. ඉස්සර අධ්‍යාපනය තිබුණේ එහෙම. එතකොට මෙහෙම ඉන්නකොට එතන හිටපු දක්ෂම ශිෂ්‍යයා අහිංසක දක්ෂම කෙනෙක්. ඊට පස්සේ ගුරුවරයාට වෙන ගමනක් යන්න තිබුණා. ඊට පස්සේ ගුරුවරයා වෙන ගමනක් යනකොට දැන් ශිෂ්‍යෝ ටික බාර දෙන්න එපා කාට හරි. තමන්ගේ දක්ෂතම කෙනා තමයි අහිංසක. අහිංසකට කියව මං ගමන ගිහිල්ලා එනකම් මගේ මේ ගෝලියෝ ටික බලා ගන්න. ඔබ මේ ශිෂ්‍යයන්ට ඒ අය මේ පාලනය කරගෙන බලා ගන්න. එහෙමයි. මේකට ඊර්ෂ්‍යා කරන අනිත් ගෝලියෝ ටික. ඊර්ෂ්‍යා කරලා ඊට පස්සේ මොකද කරේ? දැන් කතාවක් හැදුවා. කට්ටිය කතාව හැදුවා හරි දෙන්න. දැන් ගුරුවරයායි මේ හොඳම ගෝලයයි අතර ගැටණිය ඇති කරන්න නම් මේක එකපාර කියලා හරියන්නේ නැහැ. ඊට පස්සේ කට්ටිය වෙන වෙනම කණ්ඩායම් හැදෙනවා. හැදිලා දැන් ඉතින් ওই ගමන ගිහිල්ලා ආවට පස්සේ දැන් ඇදුරුතුමා ඇවිල්ලා ගෝලිය ඔක්කොගේ මැහුවා කොහොමද මන් නැති දවස්වල හොඳින් හිටියද මෙහෙම කියලා ඇහුවා. ඉතින් ඊට පස්සේ දැන් නැති අතරේ වෙන වෙනම අහනකොට කිව්වා අපි නම් ඉතින් හොඳින් හිටියා අපිවත් බලාගත්තා. මේ ඇදුරුතුමාගේ බිරිඳවත් හොඳට බලාගත්තා කිව්වා අහිංසක. ඊට පස්සේ දැන් ගුරුවරයා විශ්වාස කරන්නේ නැහැ මේක. ගුරුවරයාට ඒ වෙලාවේ කේන්ති ගියා. එන්න එපා අහිංසක ගැන ඔය වගේ කතා කියන්න ඕක බොහොම හොඳ කෙනෙක් කියලා. සත්‍ය නැතුව ගියා. ඊට පස්සේ තව කට්ටියකින් අනිත් අයගෙන් ඇහුවා මේ කොහොමද? මේ වයින් කියලාත් බෑ නොකියත් බෑ. ඔන්න ඉතින් ඔබතුමාගේ හොඳට මේ කියන්නේ කියලා ඔන්න එතනත් ඇවිස්සුවා. දැන් ඔහොම දැන් හැමෝම අර එකම කතා වෙලා කේලම කියනකොට මේක ඇත්තක් හැටියට විශ්වාස කරා. ඊට පස්සේ දැන් ගුරුවරයාගේ ස්වභාවය දැන් කේන්ති යන ගුරුවරයා ඊට හිතේ දැන් අර සමහරු ඉන්නවා කේන්ති ගියාම ඒ වෙලාවේ පරිගන්න. සමහරු කරන්නේ සැලසුම් කරලා වැඩේ දෙන්නේ. මේ ගුරුවරයාට මේ සැලසුම හැදුවා ගෝලයට දෙන්නම් වැඩේ. හැබැයි මම නෙමෙයි කට්ටිය ලව් වැඩේ දෙන්නම් කියලා. ඊට පස්සේ මොකද කළේ? ගුරු පූජාවක් හැටියට ඇඟිලි 1000ක ඇඟිලි මාලයක් ඕන කිව්වා. ඒ කාලේ අනිවාර්ය ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගත්තට පස්සේ ගුරුවරයාට අර ගුරු පූජාවක් දෙන්න. ගුරුවරයාගේ මේ පූජාවෙන් තමයි තමන් ඒ කියන්නේ ගුරුවරයා සතුටු කරන ගුරු පූජාවක් දෙනවා. එහෙමයි. ගුරුවරයා ඉල්ලන දේ. එතකොට දැන් මේකට අකමැති වුණත් අන්තිමට ගුරුවරයා දැන් බලන්න මගේ තමන්ම ශිල්ප ශාස්ත්‍ර උගන්වන ගුරුවරයා තමන්ගේ ගෝලයාව වනසපු හැටිනේ. එතකොට අපිට පේන මේ හැම ගුරුවරයාම ගෝලයට හිතයිසි නෑ මෛත්‍රී සහගත නෑ. සැලසුම් කරලා විනාශ කරන්න සැලසුම හැටි. ඊට පස්සේ තමයි කිව්වේ මොකද තමන් මම මරන්න ඕනේ නෑ. ඔය ගිහලා මිනිස්සුන්ගේ මැරුම් කයිනේ ඇඟිලි කපන්න කියලා වැඩේ කරගන්නේ කියලා මැරුම් කන විදිහට සැලසුම හැටි. අඟුලිමාල උතනින් තමයි මිනි මරන්න පෙළඹුණේ. ඉස්සල්ලාම පළවෙනියට දෙවෙනියට මරලා ඇඟිල්ල කපලා විශාල කම්පාවකට පත් වෙනවා. හැබැයි ඊට පස්සේ දැන් කොහොම හරි ඇඟිලි 1000 සම්පූර්ණ කරගන්න දැන් අපි අහලා තියෙන අටුවාවල සමහර තැන්වල තියෙන කතා ගත්තාම හරි ප්‍රායෝගිකයි. නමුත් දැන් සමාජය අහන අඟුලිමාල කතාව ගත්ත ගමන් සමහරුන්ට ප්‍රායෝගික නෑ වගේ. 999 නිකන් සපත් විකුණන ගණන් වගේ නේ. 900 එක පාට නිකන් 999ක් නරුවා. දැන් අඟුලිමාල කතාවේ තියෙන්නේ දැන් මිනිස්සු හිතනවා ඊට පස්සේ මේ ඉතින් මේ ඔක්කොම කොහොමද මේව කුණු වෙන්නේ නැද්ද නරක වෙන්නේ නැද්ද මේ ඇඟිලි ප්ලාස්ටික්ද රටේ නැතිව අහනවා මිනිස්සු ධර්මයේ ගැන සැක කරනවා. ඒක හරියට දේශනාවල විස්තරය ගත්තාම අඟුලිමාල මුලදී ඇඟිලි කපලා
මේව අරගෙන ගිහිල්ලා ගස් බෙනවල ගල් ගුහාවල් වල තැන් තැන් වල හංගන. ආයි ඇඟිලි ටිකක් හොයාගෙන කපලා එනකොට අනේ අරව ගිජුලි හිණි වරන් ගිහිල්ලා. අර කුණු ලේ රහට මස් රහට ඇදිලා ඉන සත්තු පිළි ගඳට ඇදිලා ඉන සත්තු ඇඟිලි අරන් ගිහිල්ලා. ඊට පස්සේ කල්පනා කරා මේවා මේ තැන් තැන් වල හංගලා හරියන්නේ නැහැ. බිල් එල්ල ගන්න. එතකොට කවුරුත් සත්තු වෙන්නේ නැහැ නේ මේ ගිජුලි හිණි වෙන්නේ නැහැ ඇඟිල්ල ගෙනියන්නේ. ඊට පස්සේ තමයි බෙල් එල්ල ගත්තේ. ඊළඟට දැන් ඔන්න මුලදී 10-15 දෙනෙක් මරනවා. ආයි රැකලා ඉඳලා හවසට කීප දෙනෙක් මරනවා. ආයි පාරකදී කීප දැන් දවසට ඔන්න කොහොම දවස් 2 3 4 යනකොට මොකද වෙන්නේ? කලින්ම මරපු අයගේ ඇඟිලි කුණු වෙලා ඇඟේ වැක්කිරෙනවා. එතකොට ගලවලා වීසි කරනවා. කල්පනා කරා මෙහෙම එක්කෙනා දෙන්න මරලා මට ඇඟිලි 1000ක් හොයන්න බෑ. අඟුලිමාල ඊට පස්සේ පුරුදු වුණා ගම් වලට පනිනවා. ඇත්තු 3 දෙනෙක්ගේ කාය ශක්තිය තිබ්බා කියන ගමට පැනලා දොරට පයින් ගහනකොට ඌස්සත් එක්ක ගෙට ගැලවිලා විසි වෙනවා. ගෙට පැනලා අර නිදාගෙන ඉන්න මිනිස්සුන්ට කොටන යන්තම් එක්කෙනෙක් දෙන්නේ කෑ ගහගෙන පැනලා දුවනවා. ඇඟිලි ටික කපන ඔහොම ගම් පිටින් ඊළඟට කරත්ත යනකොට දැන් මිනිස්සු බයයි යන්න තනිය. කරත්තවල කරත්ත 100 200 400 500 යන්නේ එකට. ගැල් යන පාරවල් වල රැකලා ඉන්නවා. කරත්ත 500ම යනකම් ඉඳලා කඩුව අමෝරාගෙන කරත්ත ඔක්කොම පහු කරගෙන කොටාගෙන ඉස්සරහට යනවා. කීප දෙනෙක් පැනලා දුවනවා. අනේ අර වැටිච්ච මිනිස්සුන්ගේ ඇඟිලි ටික කපා ගන්න. ඔහොම තමයි ඇඟිලි ටික 999ක් ඉක්මනින් එකතු කරගත්තා. ඊට පස්සේ තව එකක් අඩුයි 1000 වෙන. හැබැයි තව දවසක් දෙකක් හිටියොත් ඒ ඇඟිල්ල හොයන්න අර කලින් ඇඟිලි ගොඩක් කුණු වෙලා අයින් කරන්න වෙනවා. ඊට පස්සේ කල්පනා වුණා කවුරුණක් කමක් නැහැ මේ වෙලාවේ. එදා වෙලාවට රජුරෝ රාජ සභාවේ විශාල දැන් කලින් රාජබටියෝ අර එහෙමින් ඇරියා ඒ අයත් මරුන් කෑවා. රජුරෝම විශාල සේනාවක් එක්ක යන්න පිටත් වෙලා ඔය අතර තමයි අම්මට ආරංචි වුණේ බැමිණියට. මේ මගේ පුතා වෙන්නේ නැති මේ කියලා. එතකොට අම්මා ඒ වෙලාවේ අර මහා වනාන්තරයට එනවා අම්මා. එතකොට අඟුලිමාල අම්මා වුණත් කමක් නැහැ කියලා. මොකද දැන් ඒක ඇඟිල්ලනේ. ඒ වෙලාවේ අම්මා වුණත් කමක් නැහැ කියලා අම්මා පස්සේ කඩුව අමෝරාගෙන පැන්නා. එතනදී තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කළා ඉදා দমনය කර. දැන් උතන තියෙන ප්‍රශ්න මම ඔක්කොම निराකරණය කළා දෙන්නම්. මොකද දැන් සමහරව හිතනවා ඇයි බුදුරජාණන් වහන්සේ ඔච්චර මරණකම් හිටියේ? හිතනවනේ. එහෙමයි අපහම. එන්නේ ඔය ඉතින් පළවෙනි 1 2 මරණකොටම බැයිද බුදුහාමුදුරන්ට කිලෝක වලක්කන්න. අන්න බලන්න එතකොට කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ කොහේ හරි මිනි මරනවද ආර්ය මරනවද ආයි මිනි මරමව නවත්තන්න ඕනේ අර අපරාධ නවත්තන්න ඕනේ. බුදු කෙනෙක් හැම වෙලේම මහා කරුණාවෙන් බලන්නේ ධර්මාවබෝධයට පින තියෙන කාගෙද? ධර්මාවබෝධයට අද ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන කාගෙද? අද දවසේ නිවන් අවබෝධ කරවන්න පුළුවන් කාවද? අඟුලිමාල කිසි කෙනෙකුට පාලනය කරන්න බැරි චරිතය. දැන් මුලදී මිනි මරලා ඇඟිලි දැන් අන්තිම වෙනකොට ඔය 990 අන්තිමට අම්මා මරන මට්ටමට එනකොට ඒ කමක් නැහැ කියලා හිතන සිතුවිල්ල එන තැනට එනකොට අම්මා මැරුවේ නැහැ. නමුත් ඒ සිතුවිල්ල ආවනේ අම්මා වුණත් කමක් නැහැ කියලා. ඒ සිතුවිල්ල එන තැනට එනකොට Tamanටම එපා වෙලා හිටියේ. ඇයි අර මිනිස්සු මරනකොට මිනිස්සුගේ විලාප හඬ කෑ ගහන හඬ රැතිස්සේ නිින්ද යනවද මිනිස්සෙකුට? ඒව ඇහෙනවා. නිදාගන්න ගියා රැතිස්සේ ඇහෙනවා මිනිස්සු කෑ ගහනවා විලාප දෙනවා අනේ මරන්න එපෝ කියන කෑ ඇහෙනවා. ඊළඟට අර ඇඟිලි කුණු වෙලා ඇඟේ වැක්කෙන්නකොට මිනි ගඳ කොච්චර ගඳක්ද නේ? අකමැත්තෙන් උනත් මේ ඇඟිලි ටිකක් ඇඟිලි 900 ගාණක් බෙල්ල ඉල්ලගෙන ඉන්නවා කියන්නේ මොන කර්මයක්ද මේ? එතකොට මේවා එක්ක අන්තිම වෙනකොට Tamanගේ ඉලක්කේ හෙම්බත් වෙලා හිටියේ. එපා වෙලා හිටියේ. ඒ අන්න බුදුහාමුදුරන්ට দমনය කරගන්න පුළුවන් තැන දැන් ඒත් හිතන්න බුදුරජාණන් වහන්සේ වැඩියන්නේ. ඒ වැඩියාම අනේ බුදුහාමුදුර එනවා කියලා කඩුව තියලා වැන්දද? නෑ. බුදුරජාණන් වහන්සේගේ පස්සෙත් හිටු මහන කියලා කඩුව අරගෙන පැන්නා. එතකොට අපිට පේනවා එච්චර එපා වෙච්ච වෙලාවෙ බුදුහාමුදුර පස්සෙත් කඩුව අරන් පැන්නා. හිටු මහන කියලා. බුදුරජාණන් වහන්සේ එතනදී 이르දි ප්‍රාතිහාරයක් පෑවා. උන්වහන්සේ කෙනෙක්ව দমনය කරන්න ප්‍රාතිහාර 3ක් අනුගමනය කරලා තියෙනවා. එකක් තමයි අනුශාසනා ප්‍රාතිහාර ධර්මීය කියලා තියෙනවා. පින්පව් කුසල් අකුසල් ගැන බණ කියනකොට කෙනෙක් පහදිනා ධර්මයට එනවා හිත দমনය වෙනවා. සමහර අය එහෙම බැයි නම් හිත කියවනවා. ඒකට කියනවා ආදේශනා ප්‍රාතිහාර. කෙනෙක් හිතන දේ කියනකොට එයා দমনය වෙනවා. අනේ මේ ශ්‍රමණයන් වහන්සේ මගේ හිත දකින්නවනේ කියලා দমনය වෙනවා. එහෙම අමාරුම අර වගේ දරුණු අමාරුම පුද්ගලයෝ හැබැයි පෙරපින් තියෙනවා. හැබැයි අමාරුයි.
එහෙම කෙනෙක්ව 이르දි ප්‍රාතිහාරයෙන් দমনය කර. බුදුරජාණන් වහන්සේ දෙකනේ අපි අනුත්තර පුරිස ධම්මසාරථී කියන්නේ. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාරයක් පානවා. උන්වහන්සේ වඩින්නේ හිමීට. අඟුලිමාල දුවනවා වෙර දාගෙන කඩුව උස්සගෙන හිටු මහන ගියේ එක තැන දුවනවා. ලං වෙන්න බෑ. ඒකයි එතන ප්‍රාතිහාරය. දැන් බුදුරජාණන් වහන්සේ හිමීන් වඩිනවා. කඩුව අරගෙන දුවනවා එක තැන අන්තිමට උන්ටටම හිම්බත්ලා කෑ ගහලා කිව්වා ශ්‍රමණේ ඔහොම නවතින්න කියලා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මෛත්‍රියෙන් උන්වහන්සේ වදාලා අඟුලිමාල මන් අතර වෙලා ඉන්න ඔබ නවතින්න කියලා. අඟුලිමාල ඉගෙන ගත්ත කෙනානේ බුද්ධිමතාන. එහෙමයි. ඒ එක බුදු වදනෙන් හිත සුවපත් වෙනවා. ඒ වෙලාවෙම ඊළඟට අහනවා ශ්‍රමණිය බොරු කියන්නේ. නමුත් මේ ශ්‍රමණයා මේ බොරුවක් නේද කිව්වේ? ඔබ මේ යන ගමන් ඔබ නැවතුණා කියලා බොරු නේද කිව්වේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අන්න එතනදී දහම මතු කරලා පෙන්නනවා අඟුලිමාල මම ඉපදෙමින් මැරෙමින් අකුසල් කර යන සංසාර ගමන මම නවත්තපු කෙනෙක්. මම අතර වෙච්ච කෙනෙක්. ඔබ අකුසල් කර පව්කම් කර මේ යන සසර ගමනේ ඔබ දිගට යන කෙනෙක්. ඔබ සංසාර ගමනින් ඔය ද්වේෂයේ වෛරයේ තරහව ඔය අකුසල් පුරෝ යන ගමන නවත්ත ගන්න කියලා. මම අතර වෙච්ච කෙනෙක් කියලා. ඒ සැනින් වැටහුණා. කඩුව වීසි කරා. ඇඟිලි මාලේ ගලවලා වීසි කරලා දන ගහගෙන අනේ ස්වාමීනි මාව බේර ගන්න කියලා. ඔබ වහන්සේ මං ගැන කරුණාවෙන්මයි මෙතනට වැඩම කරේ අනේ මට පිහිට වෙන්න කියලා. එදා බුදුරජාණන් වහන්සේ එක්කන් ගිහිල්ලා අඟුලිමාලව පැවිදි කරා. දැන් හිතන්න පැවිදි වෙච්ච දවසේ ඉඳන් ඊළඟට සමහරව හිතනවා අපෙන් අහන ප්‍රශ්න ඔය අපි බණට යනකොට මිනිස්සු සමහරව හිතනවා දැන් සමහර අයට අර මිනිස්සුන් දැන් අපි අඟුලිමාල කතාව කියනකොට මිනිස්සුගේ හිතේ සමහරවිට අඟුලිමාල ගැන නිකන් ද්වේෂයක් එනවා. පස්සේ අර මෛත්‍රී ටික කියනකොට මෛත්‍රිය ආවට හිතේ ද්වේෂයක් එනවා. එතකොට සමහරව ද්වේෂෙන් කියනවා ඉතින් සිවුරු දාගත්තාම ඔක්කොම හරි ගියාද? අන්න එහෙම හිතනවා. ඔච්චර මේ මිනි මරලා පැවිදි වෙච්ච ගමන් ඔක්කොම හරිද? කොහේ විපාක? එහෙම හිතනවා. එතකොට අඟුලිමාල පැවිදි වුණා කියලා ඔක්කොම හරි ගියේ නැහැ. අඟුලිමාල හාමුදුරන්ට පැවිදි වුණාට පස්සේ අනේ පාරේ යනවා දැන් පාත්‍රයේ සිවුරු පොරෝගෙන පාත්‍රය අරන් පින්න පාතේ යනකොට කර්ම විපාක දිට්ඨ ධම්ම වේදනිය විශාල කොටසක් පස්සෙන් ආවා. දේශනාවේ කියනවා ගලක් ගැහුවෙන් ගහකට ළමයි ගස් වලට ගහනවා පොළු ගහනවා ගල් ගහනවා. ඒ පාරක ගියොත් අඟුලිමාල හාමුදුරන්ට ඔළුවට කියනවා කැරකිලා එයි. අපි කියන්නේ අර කරුමෙට අහ කියන්නේ ඒවත් වදිනවා කියලානේ. එහෙමයි. ඒ වගේ අඟුලිමාල හාමුදුර අනේ ලේ පෙරාගෙන එක්වර පොළු පාරවල් ගල් පාරවල් කාගෙන ඒ කවුද ගැහුවේ කියලා හැරිලා බලන්නේ නැහැ. මේ තව රහත් වෙලා නැහැ. රහත් වෙන්න පස්සේ. එතකොට පැවිදි වෙලා ඒ තරම් මෛත්‍රියකින් අර ගල් පාරවල් වදිනකොට සූපත් වේවා. අනේ මට මේ බණින අය ගහන අය සූපත් වේවා. කොච්චර මෛත්‍රියක්ද? එහෙම මෛත්‍රී වඩනවා. සමහර ගම් වලට ඈත පින්නපාත යනකොට මිනිස්සු අඳුන ගන්නවා. ආන් එනවා. අර සිවුරු දාගෙන ඉන්නේ අර පව්කාරයනේ, අර අපරාධකාරයනේ මිනිස්සු එහෙම හිතන්නේ. කියලා මිනිස්සු ඔන්න එකතු වෙලා පරණ කෝන්තර තියෙනවානේ මේ ගම් වලට පැන්න අපේ බාප්පලව කැපුවා ඇවිල්ලා ගත්තා. ගහපල්ලා කියලා නේ මිනිස්සු ගහන්නේ. කොච්චර වට කරගෙන ගැහුවත් අතක් උස්සන්නේ නැහැ. පහරක් වලක්වන්නවත් අත උස්සන්නේ. ඒ වෙලාවෙත් සූපත් වේවා මට මේ ගහන අය නිඳා කරන අය පහර දෙන සූපත් වේවා. පුදුම මෛත්‍රියක් වඩලා ගහලා මේ මිනිස්සු යනවා. ඇති වෙනකන් ගහලා යනවා. එහෙමනේ මිනිස්සු ගහලා මිනිස්සුන්ට සමහර ඔබ දැකලා සමහර ඔය අන්තර්ජාලයේ එහෙම දැක්කම සමහර අහිංසක මිනිස්සුන්ට ගහලා මේ මිනිස්යාවට නැකිට ගන්න බැරි නම් ගහලා ඊට පස්සේ යනවා. අන්න ඒ වගේ අමාරුවෙන් නැකිටනකොට සීවුර ඉරිලා පාත්‍රේ කුඩු වෙලා ලේ පෙරාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ. එතකොට පේනවා අඟුලිමාල මොන තරම් කර්මයක් පැවිදි ජීවිතයේ තුළ පැවිදි වෙලා Tamanට ditta ධම්ම වේදනේ පස්සෙන් ආවදනේ. උන්වහන්සේ කියන්නේ උන්වහන්සේගේ තේර ගාථාවේ තියෙනවා මගේ හතුරු මේ ධර්මයේම අවබෝධ කරගන්නවා. මට මිතුරුකම් කරන අය මේ ධර්මයේම අවබෝධ කරගන්නවා. මට ඒ හතුරෝද මිතුරෝද නෑයෝද නොනෑයෝද සියලු දෙනා මේ උතුම් ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මයේම අසත්තා. පාත්‍රය අරගෙන හිතනවා අද මම මේ යන ගමනේ මග දිගට මුණ ගැහෙන බණින නිඳා කරන සියලු දෙනා මට ගලකින් ගැහුවත් පොල්ලකින් ගැහුවත් වචනකින් බැනවැදුණත් ඒ සියලු දෙනා සූපත් වේවා කියලා මෛත්‍රී සිතෙන්ම තමයි කියන පින්නපාතේ ගිහිල්ලා ආපහු එන්නේ. කොහොම යන අතරේ තමයි අර දරුවෙක් ලැබෙන්නේ අම්මා කෙනෙක් විලාප දෙන හඬක් ඇහුණා. ඒ අම්මා
දරුවා බිහි වෙන්නේ නැතුව අද නම් ඉතින් සීසසත්කම් කොච්චර තියෙනවද නේ? ඒ කාලේ ඉතින් අනේ අර අම්මා මරණාසන්නව විලාප දෙනවා දරුවා බිහි වෙන්නේ නැහැ. මිනිස්සු එකතු වෙලා විලාප හඬට මිනිස්සු ඉතින් මොනවා කරන්නද ඉතින් ඒ කාලේ කපලා ගන්නනේ. මිනිස්සු ඔළුව යට ගහ ගන්නවා, කපුවට ගහ ගන්නවා. අනේ එකේ මිනිස්සු බලාගෙන ඉන්නවා. දැන් මේ මැරෙනකම් මිනිස්සු වට වෙලා දුක් වෙනවා. කරන්න දෙයක් නැහැ. ඒ වෙලාවේ අඟුලිමාල හාමුදුරන්ට ඇහුණ මේ විලාප හඬ පුදුම හදවතේ කරුණාවක් මෛත්‍රියක් ඇති වුණා. පිණ්ඩපාත යන්න ගිය ගමන ආපහු හැරිලා බුදුරජාණන් වහන්සේ ආපහු ගිය ගමන් වඩිනවා දැකලා අහනවා අඟුලිමාල මොකද අදත් කරදරයක්ද කියලා. අනේ ස්වාමීනි අද නම් මොකද මේ වෙනදා වගේ හිම මිනිස්සු ගහලා කරදරයක් නෙමෙයි. ස්වාමීනි මට පිහිට වෙන්න විදිහක් නැහැ. දරුවෙක් ලැබෙන්නේ අම්මා කෙනෙක් විලාප දෙනවා මට දුක හිතුණා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා අඟුලිමාලට මෛත්‍රී වඩා ඔබ සත්‍යක්‍රියාවක් කරන්න කියලා. කොහොමද ස්වාමීනි සත්‍යක්‍රියාව කරන්නේ? හරි ආසාවෙන් ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා අඟුලිමාලට පුළුවන්. ඔබ ගිහින් සත්‍යක්‍රියාවක් කරන්න කියලා මම දැන කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතයක් තොර කරේ නැහැ. තේන සත්‍යයෙන් මේක සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබ සුවපත් වේවා. සුවසේ දරුවා බිහි වේවා කියලා සත්‍යක්‍රියා කරන්න කියලා. එතකොට මේ පුළුවන් කන්නේ අඟුලිමාල හාමුදුරන්ට එකපාරට මතක් වුණේ අර කලින් විස්තර. අනේ ස්වාමීනි මං ඉස්සර මිනිස්සු පස්සෙන් ගිහිල්ලා ඒ කාලේ කඩුවෙන් කොටනකොට මගේ ඇඟම ලේ වලින් තෙත් වුණා. මේ අත් දෙකින් කොච්චර මං අකුසල් කරාද ප්‍රාණඝාත මං කොහොමද ඇහුව ඒක කරත්. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා අඟුලිමාල ඒ කාලේ නේද? ඔබ ආර්ය જાති ඉපදුනාට පස්සේ බුද්ධ ශාසනයට ඇතුල් වුණාට පස්සේ ඔබ දැන පුංචි සතෙක්වත් මැරුවද? අනේ ස්වාමීනි මං බුද්ධ ශාසනය තුල මේ සිවුර දරාගත්තට පස්සේ පැවිදි වුණාට පස්සේ පුංචි සතෙක්වත් මරලා නැහැ. ඒක සත්‍යයක් කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ අඟුලිමාල ඔබ ඔය විදිහටම ගිහින් සත්‍යක්‍රියාව කරන්න කියලා. බුදුරජාණන් වහන්සේමයි කියලා දුන්නේ. අඟුලිමාල හාමුදුරුවෝ යනකොට තාම අර අම්මා මරණාසන්න අන්තිම මොහොත අර සේනග අතරින් ගිහිල්ලා අම්මා ළඟට ගිහිල්ලා බොහොම කරුණාවෙන් යතෝහම් බගිනි කියන්නේ නංගි. පින්වත් නංගි දැන් මේ තමන්ගේ නංගිදනේ ගිහිල්ලා මෛත්‍රියනේ ගිහිල්ලා පින්වත් නංගි අරියායි ජාතියා ජාතෝ මම ආර්ය ජාතිය ඉපදුනාට පස්සේ ඒ කියන්නේ මව කුසින් නෙමෙයි මව කුසින් ඉපදුනාට පස්සේ අකුසල් කරා බුද්ධ ශාසනයේ පැවිදි වුණාට පස්සේ ආර්ය ජාතිය ඉපදුනාට පස්සේ සංචිච්ච පානං ජීවිතා වෝරෝපේතා දැන කිසිම සත්වයක ජීවිතයක් තොර කරලා නැහැ. තේන සත්‍යයෙන් මේක සත්‍යක්මයි. සොත්ති තේ හෝති සොත්ති ගබ්බස්සාති මේ සත්‍යානුභාවයෙන් ඔබ සුවපත් වේවා සුවසේ දරුවා බිහි වේවා කියන මෛත්‍රියක් තියෙන සත්‍යක්‍රියාව. මෛත්‍රී කරා ඒ සත්‍යක්‍රියාව කියනකොට මාර අම්මා එහෙම වේදනාව සංසිඳුණා සුවපත් වුණා. මෙන්න බැරි නම් දරුවා බිහි වෙනවා. කිසිම වේදනාවක් නැතුව මැරෙන්න පණ ඇදපු අම්මා අර සත්‍යක්‍රියාව කරනකොට දරුවා බිහි වුණා. මිනිස්සු පුදුමෙටපත් වුණා. මොකක්ද මේ ආශ්චර්යය? අඟුලිමාල හාමුදුරුවෝ ඒ වෙලාවේ මිනිස්සු කියන්න ගත්ත අනේ අපි උන්වහන්සේට බැන්නා ගැහුවා ගහන එක හොඳයි කිව්වා. උන්වහන්සේ ඒ කාලේ එහෙම වුණාට අද එහෙම නෑ. දැන් බලන්නකො මේ සත්‍යක්‍රියාවක් කරානේ බුද්ධ ශාසනය තුල පුංචි සතෙක්වත් මැරුවේ නෑ කියලා. අන්න කට කතා වුණා. ඊට පස්සේ තමයි ටික අර මිනිස්සු මග රැකලා ගහන එක කරදර කරන එක අඩු වුණා. ඉතින් උන්වහන්සේ කොහොම හරි උන්වහන්සේට පුළුවන් වුණා අර සියලු අකුසල් ප්‍රහාණය කළ මේ ජීවිතේ රහත් වෙන්නනේ. එහෙම. අඟුලිමාල මහරහතන් වහන්සේ මට ওই අටුවාවක හම්බුණා උන්වහන්සේ කියන හරි ලස්සන කතාවක්. ඒ තමයි මේ අඟුලිමාල මහරහතන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ කල්පයේ පවතින තාක් අඟුලිමාලගේ සත්‍යක්‍රියාව බලගතුයි කියලා. දැන් හිතන්න අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2560 ගානක් නේ. එහෙමයි. එතකොට අඟුලිමාල හාමුදුරුවෝ ඒ කාලේ අදටත් දරුවෝ ලැබෙන්නේ නම්මල අඟුලිමාල පිරිත කියන්නේ අවුරුදු 2500 ගානක් ගිහිලා අද තෙරුවන් සරණ ගිය මේ බුදුබණ පදයක් දන්න අම්මලා දරුවෙක් ලැබෙන්නේ ඉන්නකොට අඟුලිමාල හාමුදුරුවන්ගේ ආශිර්වාද පතන කුසේ දරුවෝ වැඩෙන දරුවෝ බිහි කරන්නේ නම්මලාගේ මහා මුනිවරයා තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ. එතකොට කල්පයක් කියන්නේ එතකොට මේ කල්පේ අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පේ 4 වෙනි අත්තක් කල්ප. ඊළඟ අත්තක් කල්පේ තමයි මෛත්‍රී බුදුහාමුදුරු පහළ වෙන්නේ. එතකොට මේ කල්පේ තුලම බලවත් කියන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයත් බලවත් වෙන්නේ ඔය සත්‍යක්‍රියාව. එතන විස්තර වුණා මේ පොතේ. ඒ තමයි මේ
අනාගතේ මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ශාසනයේ වෙන භික්ෂුවක් ඔය සත්‍යක්‍රියාව කරනව නෙමෙයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදුමුවින් දේශනා කරනවා දරුවෝ ලැබෙන්නේ නම්මලා. මගේ ශාසනය තුළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසගේ ගිහි ශ්‍රාවිකාවෝ ඉන්නවා. දරුවෝ බිහි කරන ගිහි අම්මලා. උපාසක උපාසිකාවන් අතර උපාසිකාව. ඒ උපාසිකාවකට දරුවෙක් ලැබෙන්නේ ඉන්නකොට මහා මුනිවරයෙක් හිටියා. දරුවෝ ලැබෙන්නේ නම්මලාගේ මහා මුනිවරයා තමයි ගෞතම බුද්ධ ශාසනයේ අඟුලිමාල නම් මෙහෙම මහරහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ එදා දරුවෙක් ලැබෙන්න හිටපු අම්මා කෙනෙක් ළඟට ගිහිල්ලා මෙන්න මෙහෙම සත්‍යක්‍රියාවක් කළා මෙහෙම දරුවා බිහි වුණා. ඒ නිසා මගේ ශාසනය තුල මෙන්න මේකමයි භාවිතා කළ යුත්තේ කියලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ බුදුමුවේ ඒ සත්‍යක්‍රියාව බලවත් කරනවා කියලා. එහෙමයි. එතකොට බලන්න මේ කල්පයක් පවතින සත්‍යක්‍රියාව. නිකන් හිතන්න අච්චර දරුණු කෙනෙකුට පුළුවන් වුණා කල්පයක් පවතින මෛත්‍රී සහගත සත්‍යක්‍රියාවක් කරලා එහෙනම් අපිට බැයිද මේ මෙත්තාවලෝකනේ නිවන්න? ඒ නිසා තමයි අපි මේ උත්සාහය ගන්න. එහෙමයි අපේ හාමුදුරනේ. නීතියේ මේ සරණ වෙනුවට මෛත්‍රිය තුළ මහා බලයක් තිබෙන වගේ අපිට මෙත්තාවලෝකනේ වැඩසටහන ඔබට සමීප කරද්දී අපේ හාමුදුරන්ගේ අනුශාසනාව තුළ ඊටාම හොඳින් පැහැදිලි වෙනවා. ඇත්තටම නීතියේ සරණ සොයා යන්න උන්ට මෛත්‍රියේ මහා බලය ගැන විශ්වාසය තබන්නට ඒ ඔස්සේ කටයුතු කරන්නට අවකාශය ලැබෙන වැඩසටහනක් බවට පත් වෙලා තිබෙනවා. ඊට කදිම නිදසුන සැපයුවේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ චරිතය, අහිංසක චරිතය, ඊට පස්සේ අඟුලිමාල භූමිකාව, අවසානයේ අඟුලිමාල මහරහතන් වහන්සේ මේ තත්වයට පත් වෙලා එය සමස්ත සමාජයේටම උපදේශනාත්මක ස්වරූපයෙන් මේ මෛත්‍රී මහා බලය පිළිබඳ පැහැදිලි කරන්නට උත්සාහ කරනවා. අපි හඳුරන්නේ අපිට ලැබෙන කාල වේලාවත් එක්ක අපේ වැඩසටහන අද දවසට නිමාවටපත් කරන්නට ඕන. අපේ වැඩසටහනේ ඉදිරිය ගැන අපි හඳුරන්නේ ඉදිරි වැඩසටහන වල අපි මොන වගේ තේමාවන්ද යොදාගන්නේ? ඇත්තටම මේ ප්‍රායෝගික ජීවිත සාර්ථක කරගන්න වැදගත් වෙන තේමාවන් කොයි විදිහටද යොදාගන්නේ කියන කාරණාව කියමු. ඔව් මම හිතන්නේ අමිට දැන් ඔබ අන්තිමට මතු කරපු තැන අපි නඩු වලින් අපි නීතියෙන් යන තැන නඩුවක් හිතන්න මිනිස්සු පුංචි ප්‍රශ්නයක් සමහරවිට අවුරුදු ගණන් නඩු කිය වෛරේ පැසෝල මැරිලා යනවා පරම්පරා ගණන් නඩු යනවා. එතකොට බලන්න නියපොත්තෙන් කඩන්න තියෙන දේ කොච්චර දුරට යනවද? ඇයි මෛත්‍රියෙන් නිවා ගන්න බැරි? අපිට මේ අපි කතා කරන්නේ මෛත්‍රී හැම ප්‍රශ්නයක්. ඔබේ ජීවිතයේ දිනදා ප්‍රශ්න, ඔබේ ජීවිතේ රැකියාව කරන තැන ප්‍රශ්න, ඔබේ ජීවිතයේ ඇති වෙන හැම ප්‍රශ්නයක්ම මේ රටේ ඕ ලෝකේ ඕ යම් තැනක යම් ප්‍රශ්නයක් ඇති වුණා නම් සියලු ප්‍රශ්න වලට හේතුව කෙලෙස් ගින්න. මේ රාග, ද්වේෂ, මෝහ ඕවා තමයි ප්‍රශ්න වලට හේතුව, අකුසල මූල. ඒ නිසා මෛත්‍රියෙන් කොහොමද හිතක් සංසගන්නේ? මෛත්‍රියෙන් කොහොමද නිවෙන්නේ? ලෝකයක් නිවන්නේ තමනුත් නිවිලා ලෝකයක් නිවාගන්නේ කොහොමද? මෛත්‍රියෙන් කොහොමද ආගම ධර්මයේ තුල පවා ද්වේෂයෙන් වෛරයෙන් අපි කටයුතු කරන්නේ නැතුව ධර්මයේ තුලින් නිවි යන්නේ කොහොමද කියන එකයි අපි කතා කරන්නේ. කෙලිස් ගින්නෙන් දැවී තැවෙන සිත් මෙත් සිතින් සනහාලන්නට නිවා සනසන්නට අපි මෙත්තාවලෝකනේ වැඩසටහන ඉදිරියට ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ සමාජයට මිනිසුන්ට මිනිසත්කම් මගහැරී යන යුගයක සදහම් සිතුවිලි ගිලිහි යන යුගයක ධර්මයේ අමතකව යන මොහොතක මෙත් සිතේ අරුමය ඔබට පැහැදිලි කරන්නට වැඩම කොට වදාළ කලම්බු ටෙලිවිෂන් ගෞරවනීය අනුශාසක ඒ වගේම ශ්‍රී සදහම් පදනමේ අනුශාසක හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ අපේ ගෞරවනීය පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප නායක හාමුදුරන්ට අපේ নমස්කාර පෙරදරි ස්තුතිය පිරිනමනවා. ඇත්තටම මෙතින් ලෝකයේ දකින්නට මෙත් සිතින් ලෝකයේ විවර කරන්නට අපි එළමෙන සතියේදීත් ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපේ වැඩසටහන අදට නිමාවට පත් කරනවා.